අපි අවසානයේට කතා කරා Excel පාඩම සම්බන්ධයෙන් Excel පාඩම තුල තියෙන සමීකරණ එහෙම නැත්නම් ශ්‍රීත ෆෝමියුලාස් ටික ඔක්කොම කතා කරා ඔයගොල්ලෝගේ පන්තියට අදාළව තියෙන කොටස් ටික. ඊට අමතරව මම ඔයගොල්ලන්ට තියරි කොටස් ටික දුන්නේ නැහැ ප්‍රස්තාර කොටසේ. අපිට ප්‍රස්තාර කොටස කතා කරලා ඊළඟ පාඩමට යන්න තියෙනවා. ඊළඟ පාඩම අපිට තියෙන නැවතත් අපි 7-8 පරිදි දෙකකින් කරපු ස්කෙච් වල අවසාන කොටස ටිකක් අමාරු කොටසක් තමයි තියෙන්නේ 9 වසරේදී. හරි. ඒකට යන්න කලින් Excel වල ප්‍රස්තාර කොටස අපි අද ඉවර කරලෙමු. Excel වල ප්‍රස්තාර කොටසේදී ඔයගොල්ලන්ට මතක ඇති මේ අපි මම ප්‍රැක්ටිකල් අවසානයේට ආපු පන්ති දෙකට මම ප්‍රස්තාර ටිකක් කරන්න දුන්නා. හැබැයි නෝට් එක දුන්නේ නැහැ. ප්‍රස්තාරයක් නිර්මාණය කරන්නේ අපි සාමාන්‍යයෙන් ස්ප්‍රෙඩ්ෂීට් එක තුල හදන ඕනම දෙයක් රිප්‍රසන්ට් කරන්න පුළුවන් අපිට ප්‍රස්තාරයක් භාවිතා කරලා. අන්න ඒකට අපි කවුන්ට් ෆෝමියුලා වලට විතරයි කියලා කියනවා මේ කවුද? කවුන්ට් ෆෝමියුලා කවුන්ට් ෆෝමියුලා එක ගාවට නිකන් කරා මම අද ඔයගොල්ලන්ට if එකේ තුල කියලා දෙන්න තමයි ඉන්නේ බලමු. කවුන්ට් එක ගාවට නිකන් තමයි ඉවර කර නවත්තලා ඇත්තේ ඔයගොල්ලන්ට කවුන්ට් එකයි කවුන්ට් එකයි නේද? හරි. නෝට්ස් වල අඩුපාඩු තියෙන අය නැවත ක්ලාස් පටන් ගත්තට පස්සේ තමයි ටික හදා ගන්න වෙන්නේ. එතකන් අපි මේ දැනට තියෙන ඔන්ලයින් එකේ ඉතුරු පාඩ කොටස් ටික කරගෙන යමු. හරි. ප්‍රශ්න කට්ටියගේ මම මේ ඔය එන ප්‍රශ්න වලට උත්තර දෙන්නම් පාඩම යන අතරතුරේදී. ප්‍රස්තාර අපිට ප්‍රස්තාර Excel වලදී හදන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රස්තාරයක් නිර්මාණය කරන්න ඔයගොල්ලෝගේ පොතේ දීලා තියෙන්නේ අපිට ටෙක්ස්ට් බුක් එකේ වර්ක් බුක් එකේ දෙකේම දීලා තියෙන එක ක්‍රමයයි. ඒ තමයි Excel sheet එකේ ඔයාලට අවශ්‍ය කොටස මුලින් තෝරලා ඊට පස්සේ ප්‍රස්තාරය නිර්මාණය කිරීම ගැන. හරිද? එතකොට අපිට මේ ප්‍රස්තාරයක් නිර්මාණය කරන්න පළවෙනි ක්‍රමය තමයි ඔය ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ නැත්නම් වර්ක් බුක් එකේ තියෙන විදිහට අවශ්‍ය කොලම් ටික විතරක් තෝරලා ඔයාලට පුළුවනි ප්‍රස්තාරයක් තියෙන තැනට ගිහිල්ලා කැමති ප්‍රස්තාර වර්ගයකින් ප්‍රස්තාරයක් තේරුවට පස්සේ එයා ඔයා තෝරගෙන ආපු data sheet එකට අදාළ ප්‍රස්තාරයක් නිර්මාණය කරලා දෙනවා. දෙවෙනි ක්‍රමය තමයි ඔයාට පුළුවන් හිස් ප්‍රස්තාරයක් අරගෙන ඔයා කැමති වර්ගයකින් හිස් ප්‍රස්තාරයක් අරගෙන ඒ ප්‍රස්තාරයට ඔයාට අවශ්‍ය කරන data ටික සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඒ ක්‍රමය තමයි ගොඩක් වෙලාවට සාර්ථක ක්‍රමය වෙන්නේ. හේතුව අපිට අවශ්‍ය කොලම් ටික විතරක් තෝරලා අපිට අවශ්‍ය දත්ත ටික විතරක් තෝරලා මේකෙදි ඇඩ් කරගන්න පුළුවන්. හරි. ඒ ප්‍රස්තාරයක් එකතු කරගන්න කියලා අපි ගාව තියෙන data sheet එකකට. මම මේකට පාවිච්චි කරනවා අවසානයේට ඔයගොල්ලන්ට මේ ප්‍රැක්ටිකල් එකක් විදියට දීලා තියෙන data sheet එක. ඒක පාවිච්චි කරලා මේ අපි හදමු පොඩි ප්‍රස්තාරයක් නිර්මාණය කරමු. මේ කියලා දීලා තියෙනවා මම මේකෙන් ඒ හැම ක්‍රමයක්ම කියලා දෙන්නම්. හරි. ප්‍රස්තාරයක් ගන්න මුලින්ම අපිට අනිවාර්යයෙන්ම data sheet එක තියෙන්න ඕනනේ. මේ data sheet එක ඕගොල්ලෝ කරපු data sheet එකක්. තාමත් කැඩි කැඩි ඇහෙන්නේ. දැන් හොඳට ඇහෙනවද? කැඩි කැඩි ඇහෙන්නේ කියලා මැසේජ් එකක් ආවා ඒකයි කිව්වේ. සමහර ලාවටනේ හරි. ඉතින් ඉන්ටර්නෙට් වල පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා නේද? හරි. රයිට් මම කතා කර ඉඳියේ මේ අපි කතා කරේ charts වල තියෙන මේ ප්‍රශ්න පොඩ්ඩක් මේ කතා කරන්න තමයි පුතේ පාඩම පටන් ගත්තේ. මේ
පන්ති පටන් ගත්තලා ඉඳලා කෝල්ස් එනවා එකක් තමයි තාම ජොයින් වෙන්න බැරි අය ඉන්නවා මං හිතන්නේ. හරි මේ වගේ ප්‍රස්ථාරයක් මේ වගේ chart එකක් නිර්මාණය කරාට පස්සේ අපිට පුළුවන් මේ chart එකට ප්‍රස්ථාරයක් ගන්න. ඔයගොල්ලන්ට මේ practical sheet එකට දීලා තියෙනවා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයකින් මේ data sheet එකේ ඉන්න ළමයි සතියාන්තයේදී එකතු කරගන්න ලද මුදල් වල ප්‍රමාණය වෙන වෙන වශයෙන් ස්තම්භ ප්‍රස්ථාරයක් මගින් පෙන්눔 කර ඇත. ඔයගොල්ලන්ට මේකෙදි මුලින් කියලා තියෙන්නේ ස්තම්භ ප්‍රස්ථාරයකින් මේක පෙන්වන්න කියලා. හරිද? right අපි බලමු කොහොමද ස්තම්භ ප්‍රස්ථාරයකින් මේක පෙන්වන්නේ කියලා. right? මම Excel වැඩසටහන ඕපන් කරගන්නවා. මුලින්දල පොඩ්ඩක් මතක් කරන්න මේ ප්‍රැක්ටිකල් ආවෙත් නැතිම ළමයි කීප දෙනෙක් පන්තියේ ඉන්නවා කියලා මට ඔන්න මේ chat එකේ මැසේජ් එක දාලා දුන්නා. ඒ කට්ටිය ඉතින් නෝට් එකයි අඩුපාඩු තියෙනවා හදාගන්න බැරි දෙයක් තියෙනවා නම් අහන්න. එතකොට මම ආයිමත් ඒ ටික ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. right අපි බලමු මේ මම පොඩි data sheet එකක් හදපුවක් ඇති. මේකෙදි ඔයගොල්ලන්ට දැන් අමතක වෙච්ච මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ අහලා මොන හරි ගැටලු තියෙනවා නම් අහගන්න. අමතක වෙච්ච දේවල් මොන හරි තියෙනවා නම් නැවත කියලා දෙන්න අහගන්න මගෙන්. හරි data sheet එක නම් නෑ වගේ හදමු. හරි හරි අසිත් වන ප්‍රශ්න ගොඩ හරිද? right data sheet එක අපි ටග් ගාලා හදාගමු. මේ හදපු data sheet එකක් තිබුණා save කරලා ඒක හොයාගන්න අමාරුයි. අපි හදමු ටග් ගාලා data sheet එකක්. අපි මේ පොතේ තියෙන වගේම data sheet එකක් ඉක්මනට හදාගමු. මේකේ තියෙන පොඩි collection එකක් ගන්න data sheet එකක්. ඒකේ මුලින් තියෙන numbers name Saturday Sunday total printing balance කියලා columns ටිකක්. හරිද? අපි ඒ ටික ඒ විදිහටම හදාගමු. right මේකෙදී මම නැවත මතක් කරනවා Excel වලදී ඔයාලා number එකක් දෙනවා නම් ඒකේ auto fill එක පාවිච්චි කරන්න. ඉතිරි numbers ටික ගන්න පළවෙනි සංඛ්‍යාව දීලා
ඊට පස්සේ ඉතුරු ටික ගන්න මේ විදිහට ඔටෝ ෆිල් එක පාවිච්චි කරන්න. මේ විදිහට නෙවෙයි ඔටෝ ෆිල් එක පාවිච්චි කරන්නේ. මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අපිට සමහර වෙලාවට වචන ඒ වගේ දේවල් තියෙද්දි විතරයි. එහෙම නැත්නම් ෆෝමියුලා එකක් ඔටෝ ෆිල් කරද්දි විතරයි. වර්ධනය වෙන ඒ කියන්නේ එකතු වෙවි යන සංඛ්‍යා ව්‍යාප්තියක් නම් අනිවාර්යෙන් කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරලා මේ පුංචියට පෙනෙන අනිත් ධන ලකුණ ආවට පස්සේ ඩ්‍රැග් කරලා ඔයාලට අවශ්‍ය සංඛ්‍යාව ගාවට ආවට පස්සේ මේ විදිහට ප්‍රෙස් කරන් ඉන්න බටන් එකයි කන්ට්‍රෝල් එකයි දෙකම එකට අතරලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ නේම් ටිකක් තිබුණා. හරි ලස්සන නම් දෙයක් මම ටක් ගාලා ටයිප් කරගත්තා. ඊට පස්සේ මේකේ සැටර්ඩේ සන්ඩේ වල තියෙනවා අපිට දීලා chart එකේ මුදල් අගයන් ටිකක්. සැටර්ඩේ සහ සන්ඩේ වල අපි ඒකත් ටක් ගාලා එන්ටර් කරගමු. මෙතනදී මතක් කරන්න ඕනේ මුදල් අගයක් එකතු කරගන්නකොට වැදගත්ම කාරණාව රුපියල් 7 භාවිතා කිරීම. රුපියල් 7 සාමාන්‍යයෙන් Excel වැඩසටහන කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරපු ගමන් එන්නේ නැහැ. අපි රුපියල් 7 එකතු කරගන්න නම් නම්බර් ෆෝමැට් එකට යන්න ඕනේ. හෝම් ටැබ් එකේ නම්බර් ෆෝමැට් විධානයට යන්න ඕනේ. මෙතනදී නම්බර් ෆෝමැට් එකේ ඔයාලට පුළුවනි මුදල් සංකේත වලට කරන්සි මෙතනින් තෝරලා එන්න. එහෙම නැත්නම් මෙතන සාමාන්‍ය ජෙනරල් ටැබ් එක තියෙද්දිම මෙතනින් ඔයාලට කරන්සි තෝරන්නත් පුළුවන්. හැබැයි මෙතන රුපියල් නැති වුණොත් ඔයාලට සිද්ධ වෙනවා කන්ට්‍රෝල් පැනල් එකේ රීජන් ඇන්ඩ් ලැන්ග්වේජ් එකට ගිහිල්ලා රුපියල් ඇඩ් කරගන්න. ඒක මතක ඇති කියලා හිතනවා. ඒක නැවත කියලා දෙන්න ඕනේ නැතුව ඇති කියලා මම හිතනවා. කියලා දෙන්න ඕන නම් මැසේජ් එකක් දාන්න. රයිට්. ඒක නිසා මම මේකේ මට රුපියල් පෙන්නන නිසා මම මෙතනින් RS කියන එක තෝරගෙන ටයිප් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම ඔයාට කැමති විදිහට මෙහෙම අගයන් ටික පහලට දීගෙන ගිහිල්ලා මේ විදිහට අගයන් ටික දීලා රයිට් මෙන්න මේ විදිහට නම්බර්ස් ටික ඇතුළත් කරලා ඊට පස්සේ ඕනේ නම් මේකට රුපියල් එකතු කරගන්න පුළුවන් බොහොම පහසුවෙන්. ඔයාලට තියෙන්නේ අවශ්‍ය සෙල් පරාසය මේ විදිහට සිලෙක්ට් කරලා මෙතනින් කරන්සි වලින් රුපියල් දෙන්න. එතකොට කිසිම ගැටලුවක් නැතුව ඔයාලට රුපියල් සංකේතය RS එක ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට ටෝටල් එක හොයන්න තියෙනවා එකතුව හොයන්න පුළුවන් අපිට සමීකරණ මම ඔයගොල්ලන්ට කිහිපයක් කියලා දීලා තියෙනවා. එකක් තමයි සමානයි සම් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. සමානයි සම් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි අනිත් අයට පාවිච්චි කරන්න පුළුවන් සමානයි සෙල් දෙක එකතු කිරීම පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? රයිට් මේ පන්ති යන අතර කට්ටිය ප්‍රශ්න අහනවනේ ඒවටත් උත්තර දෙන්න ගියාම මට පොඩ්ඩක් පාඩමක් එහා මෙහා යනවා. මේ කෙනුෂ සෙනසුරාදායි ඒ කියන්නේ එකම සතියේ පන්ති දෙකටම එන්න අවශ්‍ය නැහැ. දැන් අද ආපු අය ලබන සෙනසුරාදා හැබැයි මේ කොටස නෙවෙයි යන්නේ. ලබන සෙනසුරාදා යන්නේ දැන් ගිය සතියේ සෙනසුරාදානේ පාඩම් පටන් ගත්තේ. ඔයගොල්ලන්ට සමුද ගිය සතියේ පොයේ නිසා පන්ති තිබුණේ නැහැනේ. හැබැයි මේ ඒක නිසා දැන් අනිත් අයට මේ සෙනසුරාදා ළමයින්ට මම මේ කොටස කරලා ඉවරයි. ගිය සෙනසුරාදා කරා, පහුවෙච්ච සෙනසුරාදා කරා. ඔයගොල්ලන්ට දැන් අද මේ කොටස මතක් කරලා chart එක කරාම එන සෙනසුරාදා ළමයින්ට කරන්නේ මේ කොටස නෙවෙයි. යාළුවට මම ස්ක්‍රැච් එක පටන් ගන්නවා. හරිද? ඒක නිසා දැන් මේකට එකට දෙකටම එන්න ඕනේ නැහැ සියලුම දෙනා. ඔයගොල්ලන්ට ගිය ස්ක්‍රැච් එක ඊළඟ සවුන්ද පටන් ගන්නවා. හරි ඒක පටලවා ගන්න නැතුව පන්තියට හරියට සහභාගී වෙන්න. රයිට් මේකේ ටෝටල් එක හොයන්න අපිට මම ඔයගොල්ලන්ට ක්‍රම දෙකක් කියලා දුන්නා. එකක් තමයි සමානයි සම් කියන සමීකරණය. මෙතන අපිට ලියන්න පුළුවන් සමානයි සම්
සෙල් පරාසය ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කරලා දීලා වරහන වහලා එන්ටර් කරන්න පුළුවන්. එතකොට ආන්සර් එනවා. හැබැයි ඔය ක්‍රමේ ඔයගොල්ලෝ දැනගෙන ඉන්න අනිවාර්යෙන්ම ලියන සමීකරණය මොකක්ද කියලා හරියටම දැනගෙන ඉන්න මේක තමයි සමීකරණය කියන එක ඔයාලට ලියා ගන්න හිතේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ ගණන් හදන්න තේරෙන්නේ නැහැ. නමුත් ඒක නෙවෙයි අපිට දැන් අත්‍යවශ්‍යම මේ ඒ ඇරුණාම අපිට තවත් විදිහකට මේකෙදි මේ එකතුව හොයාගන්න පුළුවන්. එකක් තමයි ඔයාලට තියෙන කෙලිම මේ සෙල් පරාසය තෝරන්න. තෝරලා ඔයාලට පුළුවනි මේකේ තියෙනවා ඔටෝ සම් කියන විධානයක් එඩිටින් වල. හෝම් ටැබ් එකේ එඩිටින් වල තියෙනවා ඔටෝ සම් කියන විධානයක්. ගිහිල්ලා එතනින් ඔයාට ඕනේ එකතුව හොයන්නේ සම් කියන එකට ක්ලික් කර ගමන් ඔයාට පහසුවෙන් එකතුව හොයාගන්න පුළුවන්. හරිද? බොහොම ඉක්මනට ඔයාට එකතුව අරගන්න පුළුවන්. රයිට්? හැබැයි මතක තියාගන්න ඒක තුලත් ලියවෙන්නේ මම ඔයගොල්ලන්ට කියලා දීපු සමානයි සම් කියන සමීකරණෙම තමයි. කිසිම වෙනසක් නැහැ. මේ තියෙන ෆෝමියුලා එක ඒ ෆෝමියුලා එකම තමයි මෙතන ලියවෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. එතකොට මේ සමීකරණ දැනගෙන ඉඳියොත් ඔයගොල්ලන්ට ඕන වෙලාවක ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මෙතන ඔටෝ ෆිල් එකෙන් ඕනම සමීකරණයක් භාවිතා කරද්දී එතන ගොඩක් සමීකරණ තියෙනවා. පාවිච්චි කරද්දී එක ගැටලුවක් තියෙනවා. ඒක තමයි ඕගොල්ලන්ට ඕන තැනකට පිළිතුර ගන්න බෑ. ඒ කියන්නේ දැන් මේකේ නම් මේ සෙල් දෙකෙන් පස්සේ එන්නේ මෙතනනේ. ටක් ගාලා පිළිතුර මෙතනට තමයි එන්නේ. හරිද? සමහර වෙලාවට දැන් උදාහරණයක් අපි හිතමු ඔයාට මෙතනට නෙවෙයි ආන්සර් එක ගන්න ඕනේ වෙනින් තැනකට කියලා. හරිද? ඔයාට දැන් සමානයි සම් එකට අදාළ උත්තරේ මෙතෙන්ට එන්න ඕනේ නම් මේ දෙක සිලෙක්ට් කරලා මෙතෙන්ට ගිහලා සම් එක උඩ ක්ලික් කරාට ආන්සර් එක මෙතනට නම් එන්නේ නැහැ. එයා ආන්සර් එක දෙන්නේ ඔයා තෝරලා තියෙන සෙල් දෙකට ළඟින්ම තියෙන සෙල් එකට විතරයි. අපිට ඕන තැනකට උත්තරේ ගන්න නම් ඔයාට සිද්ධ වෙනවා මැනුවලි මම කියලා දුන්න විදියට හරියට තේරුම් අරන් සමීකරණය ලියන්න. හරි? ඊට පස්සේ ඒකත් සරලවම ඔයා එක ගානක් හැදුවා ඔයාට කැමති ක්‍රමයකට හදලා හැබැයි මෙහෙම හදන්න එපා සමානයි C2 දන D2 කියලා. ඒක සමීකරණේ හරි වැරදි නැහැ. නමුත් ශ්‍රීත නැත්තම් ෆෝමියුලාස් කියලා දුන්නට පස්සේ දැනගත්තට පස්සේ ඔයගොල්ලෝ ඒ ක්‍රමයට හදන්න එපා. එතකොට ඔයගොල්ලන්ට එක්සෑම් එකක් වගේ ප්‍රැක්ටිකල් ෂීට් එකක වගේ ලකුණු අඩුවෙන් තමයි හම්බෙන්නේ. හරිද? රයිට් ඔන්න මේක මම හදලා පල්ලෙහාට ආදේශ කළා. ඉතුරු ටිකත් ගන්නවා. ඊළඟට මේ හෑෂ් ලකුණු ටික එන්නේ ඔයගේ කොලම් එකේ ඉඩමදි වුණාම. හරි එතකොට ඒක බැලන්ස් කරලා හදාගන්න. ඊළඟට printing වලට කියලා රුපියල් 50ක් මේකේ cost එකක් ගිහිල්ලා තියනවලු. ඒ 50 හැමෝටම රුපියල් 50 ගෙහින් තියනවලු. මම මේකට RS දුන්නේ නැහැ. ඔයගොල්ලෝ දැක්කද මම මෙතෙන්ට රුපියල් දුන්නේ නැහැ. මම කලින් අර මේව කරපු නිසා ඒ රුපියල් එයා ඇඩ් කරගත්තා. මේකේ හැමෝටම රුපියල් 50ක cost එකක් ගිහිල්ලා තියෙනවා. හරිනේ? ඔන්න මේ කට්ටියට මම cost එක හැදුවා. ඊට පස්සේ මේකේ බැලන්ස් එක හොයන්න කියලා දෙනවා. ඒ කියන්නේ මේ දෙකේ එකතුව අපි මෙතනට අරගත්තා. ඊට පස්සේ printing වලට හැමෝගෙම රුපියල් 50ක් අඩු වුණාට පස්සේ බැලන්ස් එක හොයන්න තියෙන්නේ. දැන් අපිට මේකෙන් මේක අඩු කරන්න මෙහෙම තෝරලා මෙතෙන්ට නම් කියලා සමීකරණයක් නැත. හරි? මේ වගේ අවස්ථාවකදී උදාහරණයක් අඩු කිරීම කරනකොට සහ වැඩි කිරීම කරනකොට බෙදීම කරනකොට ෆෝමියුලා එකක් ඔයාට පුළුවන් හදන්න. ඒක කිසිම වැරද්දක් නැහැ. හේතුව තමයි Excel වල අඩු කිරීමට බෙදීමට වැඩි කිරීමට වෙනම ෆෝමියුලා එකක් තනියම හදලා නැහැ. එකතු කිරීමට තිබුණාට එකතු කිරීමටත් ඔය ඔහොම සම් කියන එක නිර්මාණය කරලා තියෙන සෙල් පරාසයක එකතුව හොයාගන්න අවශ්‍ය වෙන නිසා. right දැන් මෙතනදී අඩු කිරීමක් තියෙන නිසා අපිට සිද්ධ වෙනවා අඩු කිරීම මෙහෙම හදන්න. සමානයි total එකෙන් E2 ගෙන් අඩු කරන්න printing වලට ගිහින්. එතකොට අපිට හොයාගන්න පුළුවන් මෙතනින් එතකොට අපිට මෙතනින් බැලන්ස් එක හොයාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ බැලන්ස් එකෙන් ඔයාට පුළුවනි පල්ලෙහාට ආදේශ කරලා අන්න සියලුම දෙනාට අදාළ බැලන්ස් එක හොයාගන්න. හරිද? සියලුම දෙනාට අදාළ බැලන්ස් එක අපි හොයාගත්තා. right? මම chart එක හදන නිසා මෙතනට පොඩි නම් ටිකක් දෙන්නම්.
හරි. ඔන්න මම නිකන් නම් ටිකක් දුන්න හේතුව අර chart එකට ආවම එතකොට කාගේද කියලා පෙන්වන්න පුළුවන් නිසා. right. මේ විදිහට හැදුවට පස්සේ තව පොඩි පොඩි දේවල් මම ඔයගොල්ලන්ට නැවත මතක් කරනවා. ඊළඟට chart එකේ මේ headings ටික ලස්සනට select කරලා board එකක් දාන්න. sorry select කරලා bold කරන්න. ඊට පස්සේ මේ ටික center කරන්න. ඊළඟට මේ chart එකටම sorry chart කියලා මට කියවෙනවා මේ spreadsheet එකේ මේ කොටසටම border එකක් දාන්න. මෙතනින් all borders දාගන්න. හරිද? ඊට පස්සේ මේක උඩට තා මාතෘකාවක් දානවා නම් ඔයාට පුළුවනි row එකක් අලුතෙන් insert කරලා ඒකේ තියෙන ඔයාට අවශ්‍ය කරන cell ප්‍රමාණය විතරක් merge කරලා ඔයාට පුළුවන් දැන් කැමති heading එකක් මේකට දෙන්න. හරි? කැමති heading එකක් මේකට දෙන්න පුළුවන්. හරි? මම නිකන් income කියලා පොඩි heading එකක් දුන්නා. ඒකත් bold කරලා font එක ඕන වැඩි කරලා ඔන්න ඔහොම chart එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාටත් border එකක් දාන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ අච්චු පොතේ මේ practical sheet එකේ colors දාලා තියෙනවනේ. ඔයාට කැමති color එකක් මේ column එකේ අවශ්‍ය කොටස මෙහෙම තෝරලා ඔයාට පුළුවන් මෙතනින් කැමති color එකක් දෙන්න. හරි? ඔයාට පුළුවන් මෙතනින් highlight color ගිහිල්ලා කැමති color එකක් select කරලා දෙන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට chart මේ spreadsheet එකේ මේ අවශ්‍ය කොටස ඔය ගානට නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි දැන් ඔන්න chart එකට යන්නේ. හරිද? chart එකට යද්දී දැන් පොතේ තියෙන විදිහ බැලුවොත් ඔයගොල්ලන්ට පුළුවන් chart එක නිර්මාණය කරන්න මෙන්න මෙහෙම. අපිට කියලා තියෙනවා මේ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න mouse එකේ click කරමින් B1 to D16 කෝෂ පරාසය තෝරා ගන්න කියලා. හරිද? තෝරලා පස්සේ මේකෙන් ගිහිල්ලා ඔයාලට කැමති නම් කැමති chart එක තෝරන්න කියලා. right? B1 ගේ ඉඳලා D16 වෙනකම් මගේ මම මෙච්චර හැදුවා D15 වෙනකම් තෝරලා මෙන්න මේ විදියට insert වලට ගිහිල්ලා ඔයාලට කැමති chart වර්ගයක් මම පාවිච්චි කරන්නේ 2013 word package එක නිසා පොඩ්ඩක් වෙනස් විදිහකට පෙන්වන්න. හැබැයි හැම පැකේජ් එකේම insert වල chart වලට ගියාම මේ ටික මේ විදියටම තියෙනවා. මෙතනින් ඔයා කැමති chart වර්ගයක් column chart එකක්ද bar chart එකක්ද ඔයාට කැමති chart වර්ගයක් මෙතනදී තෝරගන්න පුළුවන්. මම මේක කියලා තියෙන්නේ column chart එකක් නිසා column chart එකක් මේ විදියට select කරගන්න. එතකොට ඔන්න මම බලාපොරොත්තු වෙච්ච data ටික මට මේ විදියට chart එකට ලැබුණා. හරිද? ඊට පස්සේ ඔයාලට කැමති තැනකට මේ chart එක move කරන්න පුළුවන්. මෙන්න මෙහෙම අරගෙන ගිහිල්ලා ඔයාලට කැමති තැනකින් chart එක තියාගන්න පුළුවන්. හරිද? ඔය පළවෙනි ක්‍රමේ chart එකක් නිර්මාණය කරන්න තියෙන පළවෙනි ක්‍රමේ තමයි ඔය මම දැන් කිව්වේ. ඊට පස්සේ ඊළඟට අපිට තවත් මේකේ chart එකක් නිර්මාණය කරන්නලු මේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ප්‍රතිශතය පෙන්වන එක. වට ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්නලු. අපි ඒක බලමු මේ කොහොමද වට ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්නේ කියලා. right Excel වල දැන් ඔය මම කියලා දුන්න chart එක ගන්න එක ක්‍රමයක්නේ. ඊළඟ ක්‍රමේ තමයි ඔයාලට පුළුවන් එකපාරම insert වලට ගිහිල්ලා හැබැයි මේක select කරපු data වලින් අයින් වෙන්න insert වලට ගිහිල්ලා chart වලට ගිහිල්ලා මේ වගේ ඔයාලට කැමති chart එකක් තෝරන්න. එතකොට මේ විදිහට ඔයාලට ලැබෙන his chart එකක්. මුකුත් නැහැ represent කරන්න data ඔයා තේරුවේ නැහැ. ඒක නිසා තාම his chart එකක් තමයි තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේකට ඔයාගේ ගාව තියෙන spreadsheet එකෙන් අවශ්‍ය දත්ත කොටස විතරක් තෝරලා දෙන්න. හරිද? දැන් උදාහරණයක් දැන් ඉස්සෙල්ලා කතා කරපු ක්‍රමයට දැන් මෙහෙම මේ කොටසම සම්පූර්ණයෙන්ම select කරනවා. ඔයාලට name එකයි printing එකයි balance එකයි ඒ වගේ කරනවා පොඩ අමාරු. හැබැයි මේ ක්‍රමයට බලමු අපි ඒක කරන්න පුළුවන්ද කියලා right click කරන්න his chart එක උඩ ඒකේ තියෙනවා select data කියලා විධානයක්. select data ඒක අරගන්න. අරගත්තට පස්සේ අහනවා chart එකේ data range එක මොනවද ඔයාලට මේකෙන් print කරන්න ඕනේ පෙන්වන්න ඕනේ data ටික මොනවද කියලා. right මට පෙන්වන්න ඕනේ name කියන කොටස පෙන්වන්න ඕනේ. හරිද? name කියන කොටස පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු කොටසට යන්න නම් මම මොකද කරන්නේ? control key එක keyboard එකේ press කරගන්නවා. press කරගෙන මම යනවා
ඊට පස්සේ තෝරනවා total කියන කොටස. හරිද? දැන් බලන්න පල්ලෙහාන් ඔන්න chart එක ඔයාලට අවශ්‍ය විදියට පේනවා ඒ වෙලේ කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. නම් ටික ආවා total එක ආවා. ඊට පස්සේ මට ඕනේ මේකට printing එකත් print කරගන්න. printing එකත් මේකට add කරගන්න ඕනේ. printing වලට හැමෝටම එකම ගාණ ගිහින් තියෙනවා. ඊට පස්සේ ඔන්න balance එක ඉතිරි වෙන balance එකත් මට ඕනේ මේ chart එකට එකතු කරගන්න. හරිද? ඔන්න දැන් මගේ chart එක කලින් එකට වඩා පොඩක් වෙනස් විදියකට නිර්මාණය වෙලා තමයි තියෙන්නේ. ඕකේ කරාට පස්සේ මෙන්න මම දැන් select data වලින් හදපු chart එක. හරිද? එකම දත්ත ටික තමයි වෙනස තියෙන්නේ. ඔයාලට අවශ්‍ය data ටික හරියටම select කරලා chart එක නිර්මාණය කරන්න පුළුවන්. ඊට අමතරව select data වලින් මේ chart එක හදනකොට තා පොඩි විශේෂ දේවල් ටිකක් ඕගොල්ලන්ට දිනවා. ඒක තමයි දැන් අපි මුලින් chart එක හදපු විදිහට අපිට මේ x අක්ෂයේ y අක්ෂයේ පෙන්වන්න ඕන දත්ත මාරු කරන්න බෑ. පුළුවන් මාරු කරන්න. හැබැයි වැඩි ටිකක් අමාරු හේතුව ඒ chart එක ආපුදී ඔයා දන්නේ නැති නිසා. හැබැයි මෙහෙම chart එක හැදුවම ඔයාට ඕන නම් total එක අනිත් පැත්තේ තීරුවට පන්නන්න. නැත්නම් මෙතන තියෙන මොන හරි වැරදිලා හරි දෙයක් ආවොත් ඒක එහා පැත්තට පන්නන්න අවශ්‍ය නම් ඔයාට පාසෙන් තියෙන මේක තෝරලා switch row and column කියන එක දෙන්න. එතකොට දෙපැත්ත මාරු වෙලා තමයි පෙන්වන්නේ. මෙන්න මේ විදිහට. හරිද? ඔයාට අවශ්‍ය විදිහට chart එක customize කරන්න පුළුවන් මේ select data කියන ක්‍රමය පාවිච්චි කරලා. right ඔන්න ඒ chart එකක් represent කරන්න මේ data ටික represent කරන්න chart දෙකක් මම නිර්මාණය කරා ක්‍රම දෙකකට. හරිද? ඊට පස්සේ තව දිනවා අපිට මේකෙදි කියලා ඔයගොල්ලෝගේ practical book එකේ වට ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්නලු මේ එක එක ළමයාගේ total එක ප්‍රතිශතයක් විදිහට පෙන්වන්න පුළුවන් වෙනවා. එක එක ළමයාගේ percentage එක පෙන්වන්නලු total එකේ percentage එක පෙන්වන්න පුළුවන් වෙනවා. right අපි බලමු කොහොමද මේක නිර්මාණය කරන්නේ කියලා. total එකනේ percentage එකක් විදිහට පෙන්වන්න ඕන. right ක්‍රම දෙකටම කරන්න පුළුවන්. name කියන එක තෝරලා ඔයාට ඕනේ නම් name කියන එක තෝරලා අනිවාර්යෙන් control key එක ඔබන්න ඕනේ total එක තෝරන්න. නැත්නම් total එක තෝරලා යනකොට ආයි name නැති වෙනවා. නැත්නම් name එක තෝරලා total එකට එනකොට මේ දෙන්නගෙන් එක්කෙනයි select වෙන්නේ. ඒක නිසා මතක තියාගන්න මේ විදියට control එක press කරගෙන අනිවාර්යෙන්ම control එක press කරගෙනයි වැඩේ කරන්න ඕනේ. control එක press කරගෙන name එකයි total එකයි තෝරලා ඊට පස්සේ තමයි ඔයා insert ගිහිල්ලා දැන් ඔයාට ඕනේ percentage එක පෙන්වන්නනේ. ඔයාට ඕනේ pie chart එකකින් මේක අපි නිකන් හිතමු මේ වගේ chart එකකින් තමයි ඔයාට මේක represent කරන්න ඕනේ කියලා. right මේකේ තියෙනවා එක එක chart වර්ග. මම මෙතනින් සරල 2D එක තෝරනවා. හරිද? තේරුවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඔන්න total එකට පොඩි chart එකක් ආවා. හැබැයි මේකේ ඔයගොල්ලන්ට පේනවාද ප්‍රතිශතයන් පෙන්වන්නේ නැහැ. ප්‍රතිශතය පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ මේකේ ප්‍රතිශතය ඔයාට සිද්ධ වෙනවා මේක පෙන්වන්න මෙයාට කියන්න ඔයාගේ ගාවට මේ ආපු දත්ත ටික ප්‍රතිශතයක් විදිහට පෙන්වන්න කියලා. හරි? ඒකට ඔයාට පුළුවන් 2013 නම් ලේසියෙන්ම ඔයාට දීලා තිනවා design tab එක යටතේ data represent කරන්න පුළුවන් percentage එකක් විදිහට represent කරන්න පුළුවන් ලේසිම ප්‍රස්ථාරය තෝරන්න. හැබැයි 2007 10 වගේ පාවිච්චි කරද්දී මේකේ design එකට ගිහිල්ලා ඔයාලට තෝරන්න වෙනවා percentage එක පෙන්වන්න කියන විධානය තෝරන්න වෙනවා. හරිද? දැන් මම මේකේ නම් මට option එක දීලා තියෙන නිසා මම percentage එකක් විදිහට පෙන්වන්න කියලා මෙන්න මේ වගේ percentage පෙන්වන එකක් ගන්න පුළුවන්. නැත්නම් මේ වගේ percentage පෙන්වන එකක් ගන්න පුළුවන්. මේකේ තියෙනවා ගොඩක් percentage පෙන්වන chart. ඔය වගේ ලස්සන ඔයාලට කැමති විදිහට percentage එක පෙන්වන chart එකක් මේ වගේ select කරලා හදා ගන්න පුළුවන්. chart එකක් හදද්දී වැදගත්ම දේ හරියටම දැනගන්න ඕන දේ තමයි data ටික select කිරීම ගැන. data ටික හරියට select කරේ නැති වුණොත් ඔයාට අවශ්‍ය කරන chart එක එන එකක් නැහැ. හරිද? chart වල ඔන්න ඔය ප්‍රධාන දේවල් ටික තියෙනවා. ඊළඟට ඔයගොල්ලෝගේ පොතේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන නිසා ඒ කියන්නේ මේ chart එක ඕන තැනකට ඔයාලට ගෙනියන්න පුළුවන්. අපි හිතමු ඔයා ගාව තව sheet එකක් තියෙනවා spread sheet එකක්. පළවෙනි එකේ තියෙන මේ chart එක ඔයාලට දෙවෙනි spread sheet එකට අරගෙන යන්න ඕන. මේ document එකේම දෙවෙනි sheet එකට ගෙනියන්න ඕන. ලේසියෙන්ම ඔයාලට move chart කියන එකට ක්ලික් එකක් දීලා ඔයාලට මේ chart එක ගෙනියන්න ඕනේ sheet 2 කියන එක තෝරන්න. තෝරලා okay කරන්න. එතකොට මේකෙන් අයින් වෙලා ඒ chart එක එනවා වගේ sheet 2 එකට. ඕක විශේෂයෙන් කියලා දුන්නේ ඔයාලගේ පොතේ මෙන්න මේක move chart සංවාද කොටුවෙන් මේක එහා මෙහා ගෙනියන්න පුළුවන් කියලා තියෙන නිසා.
ඊළඟ කාරණාව තමයි මේ හදන chart එකක්. මේ අපි හදන chart එකක අනිවාර්ය දේ තමයි මම මෙයා නැවත move කරන්නම් මේ sheet 1 එකට මම වැඩ කරපු sheet එකට. අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි design තියෙනවා මේකේ. ඔයාලට කැමති ලස්සන design එකක් තෝරගන්න පුළුවන් ඕනම chart වර්ගයකට අදාළ. print outs ගන්න එකක් නම් ඔයාලට ලස්සනට මේ chart එක මේ විදිහට ඔයාලට කැමති design එකකට ආදේශ කරලා print එක හදා ගන්න පුළුවන් ලස්සන විදිහට. ඕනම chart එකකට එකිනෙකාට වෙන් වෙච්ච ඔන්න ලස්සන chart ටිකක් design ටිකක් තියෙනවා. ඔයාලට කැමති chart design එකක් තෝරගන්න පුළුවන් print out එක ගනින්න. හරිනේ? ඊළඟට මේ format tab එකේ තියෙනවා chart එකේ මේ තියෙන හැඩතලවල වෙනස්කම් කරන වගේ දේවල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි Word වලට ගන්න පින්තූරයක එහෙම කරන ප්‍රධාන වෙනස්කම් ටික මෙයාටත් කරන්න පුළුවන් වෙන්න තමයි format tab එක අපිට දීලා තියෙන්නේ. ඔන්න chart වල ඔයගොල්ලන්ට විශේෂයෙන් කියලා දෙන්න තිබුණේ ওই ටික. ඊට පස්සේ අපි note එක ලියාගෙන sort and filter කොටසත් මම ඔයගොල්ලන්ට කියලා දීලා අපි Excel පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරමු. මාතෘකාව ලියාගමු හැමෝම. ෆෝමියුලාස් වලට යටින් මම දීපු ප්‍රැක්ටිකල් මේ ඔයගොල්ලන්ට කරන්න දීපු පොඩි ප්‍රශ්නකුත් ඇති. ඊටත් යටින් ලියාගමු මාතෘකාව ප්‍රස්ථාර. තියරි මාතෘකාවක් ලියාගන්න ප්‍රස්ථාර. නැත්නම් ප්‍රස්ථාර වර්ග. හරිද? මාතෘකාව ප්‍රස්ථාර වර්ග. ඒකේ යටතේ ලියන්න ස්ප්‍රෙඩ්ෂීට් එකක් තුල ඇති දත්ත 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 නිරූපණය කිරීම සඳහා ස්ප්‍රෙඩ්ෂීට් එකක් තුල ඇති දත්ත නිරූපණය කිරීම සඳහා ස්ප්‍රෙඩ්ෂීට් එකක් තුල ඇති දත්ත නිරූපණය කිරීම සඳහා මාතෘකාව ගන්න කියලා අහනවා. මාතෘකාවකදී ප්‍රස්ථාර වර්ග එක යටතේ ලියන්න. ස්ප්‍රෙඩ්ෂීට් එකක් තුල ඇති දත්ත නිරූපණය කිරීම සඳහා ප්‍රස්ථාර නිර්මාණය කිරීමේදී ප්‍රස්ථාර නිර්මාණය කිරීමේදී හමුවන ප්‍රස්ථාර වර්ග කිහිපයක් ඇත. 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 right අග්ගාල මේ ප්‍රස්ථාර වර්ග ටිකේ දල රූප සටහනක් මේ විදිහට වඳින්න ඕනේ නැහැ. ඉක්මනට මේ ප්‍රස්ථාර වර්ග ටිකේ පොඩි රූප සටහනක් ඇඳලා නම් කරගමු. ඔය දීලා තියෙන ප්‍රස්ථාර වර්ග හතම අග්ගාල
හරි ඔන්න මේ කවුද අපේ යසිත් නම් ඇඳලා ඉවරයි අනිත් අය කොහොමද වැඩේ ඉවරයිද ගොඩක් වෙලා ගන්න එපා මේ පොඩි කඩසටහනක් මේ හැඩ කරන්න ඕනේ නැහැ හරිද පුතේ ලියමුද කට්ටියක් ඉවරයිලු කට්ටියක් නැතිලු කවුද අපේ කමිටු නෑ කියලා තියෙනවා ඉක්මනට ලියාගමු හරිද ඒකේ අතින් ලියාගමු ওই chart එකට අතින් ලියාගමු charts නිර්මාණය කිරීම සඳහා charts නිර්මාණය කිරීම සඳහා පහත ක්‍රම අනුගමනය කළ හැකිය පහත ක්‍රම අනුගමනය කළ හැකිය charts නිර්මාණය කිරීම සඳහා පහත ක්‍රම අනුගමනය කළ හැකිය පහත ක්‍රම අනුගමනය කළ හැකිය ඒකේ ඊට පස්සේ අටින් ලියන පළමු ක්‍රමය දත්ත සටහන තුලින් ප්‍රස්ථාරයෙහි පෙන්විය යුතු 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 දත්ත ඇතුළත් කොලම්ස් තෝරා දත්ත ඇතුළත් කොලම්ස් තෝරා දත්ත ඇතුළත් කොලම්ස් තෝරා දත්ත ඇතුළත් කොලම්ස් තෝරා insert tab ඊතලයක් insert tab ඊතලයක් insert tab ඊතලයක් insert tab
Leonardo board එක. Inserted ඊතලයක් chart ඊතලයක් inserted ඊතලයක් chart ඊතලයක් inserted ඊතලයක් chart ඊතලයක් තෝරා inserted ඊතලයක් chart තෝරා එහි පෙන්වා ඇති ප්‍රස්ථාර වර්ගයන්ගෙන් 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 අවශ්‍ය ප්‍රස්ථාරයක් මත ක්ලික් කළ විට 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 දත්ත තේරූ පිළිවෙලට ඒ කියන්නේ xy අක්ෂ වලට එන්න ඕන විදිය එයා තෝරගන්නේ ඔයා සිලෙක්ට් කරන් එන පිළිවෙලට. ඒ කියන්නේ ඔයා මුලින් total 0 තේරුවොත් මේ පැත්තට එන්නේ total 0. හරි? ඒක මතක තියාගන්න. දත්ත තේරූ පිළිවෙලට ප්‍රස්ථාරයක් නිර්මාණය වේ. ප්‍රස්ථාරයක් නිර්මාණය වේ. දත්ත තේරූ පිළිවෙලට ප්‍රස්ථාරයක් නිර්මාණය වේ. දත්ත තේරූ පිළිවෙලට ප්‍රස්ථාරයක් නිර්මාණය වේ. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය කියලා වෙනම ලියන්න දෙවෙනි ක්‍රමය කියලා. දෙවෙනි ක්‍රමය කියලා වෙනම ලියන්න. inserted chart විධානය තුලට ගොස් inserted ඊතලයක් chart විධානය තුලට ගොස් inserted ඊතලයක් chart විධානය තුලට ගොස් inserted ඊතලයක් chart විධානය තුලට ගොස් chart විධානය තුලට ගොස් අවශ්‍ය chart වර්ගයක් තෝරන්න. අවශ්‍ය chart වර්ගයක් තෝරන්න. අවශ්‍ය chart වර්ගයක් තෝරා ගන්න. අවශ්‍ය chart වර්ගයක් තෝරා ගන්න. එවිට දත්ත නොමැති ප්‍රස්ථාරයක් නිර්මාණය වේ. 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 එම ප්‍රස්ථාරයට දත්ත එකතු කර ගැනීම සඳහා
එම ප්‍රස්ථාරයට දත් එකතු කර ගැනීම සඳහා ප්‍රස්ථාරය මත right click ප්‍රස්ථාරය මත right click ඊතලයක් ප්‍රස්ථාරය මත right click ඊතලයක් right click ඊතලයක් select data select data ඔයගොල්ලෝගේ අච්චු පොතේ මේ select data ගැන සඳහනක් නැහැ ඒක ගැන කියලා දුන්න නැත්නම් හදිසියවත් ඔයගොල්ලොන්ට හදපු chart එකක data වෙනස් කරන්න ඕන නෝතින් ඔයගොල්ලෝ දන්නේ නැහැ එතකොට chart එක මග අලුතෙන් හදන්න වෙනවා ඒක නිසා හදපු chart එකේ වුණත් වෙනස්කමක් කරනකොට ඔයගොල්ලොන්ට select data එක පාවිච්චි කරන්න පුළුවන් ඕනම වෙලාවක right click ඊතලයක් select data විධානය රැගෙන විධානය රැගෙන ඉන් ලැබෙන සංවාද කොටුව භාවිතා කර 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 සංවාද කොටුව භාවිතා කර සංවාද කොටුව භාවිතා කර spreadsheet එකෙන් spreadsheet තුලින් spreadsheet තුලින් spreadsheet තුලින් spreadsheet තුලින් අවශ්‍ය දත්ත පමණක්
මේ යසිත් මේ පොතට කවර අදලා පොඩි වැඩක් තේරෙනවා ඒ අතරේ යසිත් ගියේ වස්තුන් බලන්න බෑ. හරියට අපි ලින්කේ රයිට් ක්ලික් කරා සිලෙක්ට් data ගියා. ඔයාලට අවශ්‍ය data ටික සිලෙක්ට් කරා. chart එක නිර්මාණය කළ හැකිය. මම කිව්වේ dialog box එකෙන් ලැබෙන data ටික තෝරා chart එක නිර්මාණය කළ හැකිය. හරිද? ඊට පස්සේ වෙන මේ යටින් ලියන්න chart එකක් නිර්මාණය කරගත් පසුව එහි chart එකක් නිර්මාණය කරගත් පසුව එහි chart එකක් නිර්මාණය කරගත් පසුව එහි වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය නම් chart එකක් නිර්මාණය කරගත් පසුව එහි වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය නම් නැවත select data විධානය ලබාගෙන 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 අවශ්‍ය වෙනස්කම් සිදු කළ හැකිය. අවශ්‍ය වෙනස්කම් සිදු කළ හැකිය. සනුරේ ලිව්වේ නැද්ද? right මම කිව්වේ chart එකක් නිර්මාණය කිරීමෙන් පසුව නැවත වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය වහොත් chart එකක් නිර්මාණය කිරීමෙන් පසුව නැවත වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය වහොත් select data විධානය ලබාගෙන select data විධානය ලබාගෙන select data විධානය ලබාගෙන select data විධානය ලබාගෙන එය සිදු කළ හැකිය. එය සිදු කළ හැකිය. select data විධානය ලබාගෙන එය සිදු කළ හැකිය. එය සිදු කළ හැකිය. හරිද මොනාදී? right ඊට පස්සේ අන්තිම කොටස Excel වල තියෙනවා ඔයගොල්ලන්ට මට කියලා දෙන්න මේ අචුපදේ තියෙන කොටසක්ම තමයි sort and filtering කියන එක. හරිද? යසිරුට හතරම මාට ලිව් වෙනවා. යසිරුට පන්තියක් තියෙනවා නේද? මොකද ගානේ යසිරු එහෙම වුණොත් බලමු මට දැන් පොඩ්ඩක් ඔයගොල්ලෝ අලුතෙන් කියලා දෙන්න ඕනේ මෙන්න මේ කොටස ඔයගොල්ලෝ කලින් කවදාවත් Excel වලදී කරලා නැතුව ඇති. මේක පාවිච්චි කරන්නේ අපි sort and filtering පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක. sort කරනවා කියන්නේ මොකක්ද? අපි sort කරනවා කියන්නේ sort කරනවා කියන වචනේ තේරුම මොකක්ද? යසිරු අඬුක මොකද කරන්නේ අපි මේ sort කරනවා කියන්නේ මොකක්ද? short නෙවෙයි හොඳ short කරනවා කියන්නේ ඒක නෙවෙයි SORT sort කරනවා කියන්නේ මොකක්ද? SORT sort කරනවා කියන්නේ මොකක්ද? sort කෙටි කරනවා SHORT නෙවෙයි නෙවෙයි ඒ short නේ ඒක නෙවෙයි SORT sort පෙළ ගස්සනවා සාමිල වහන්සා very good පෙළ ගස්සනකොට අපි කියනවා sort කරනවා කියන්නේ අපි data sheet එකක් හදුවට පස්සේ ඒක කොහොමද පෙළ ගස්සරන්න තියෙන්නේ හැබැයි අපිට පුළුවන් මෙන්න මෙහෙම පෙළ ගස්සන්න ඒ කියන්නේ ඔව් පෙළ ගස්සනකොට අපිට පුළුවන් Excel sheet එකක් හදුවට පස්සේ මේක ගොඩක් වෙලාවට කරන්න ඕනේ data sheet එකේ වැඩ ඉවරුනාම නැත්තම් දත්ත මාරු වෙන්න පුළුවන් ඔයගොල්ලෝගේ අතින් වැරදිලා මම කියලා දෙන්නම් ඒ වරදින්න පුළුවන් අවස්ථාවයි හරියට කරන විදිය දෙකම කියලා දෙන්නම් data ටික පිළිවෙලට පෙළ ගස්සනවා ඒ කියන්නේ දැන් අපි දන්නවා අපිට සමහර දේවල් මේ පෙළ ගස්සන්න ගියාම අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ අපුර උදාහරණයක් ගෙදර අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක අරගෙන බලන්න ඒ නම්බර් ලිස්ට් එකේ ඉන්න කොහොමද
A අපුරේ පටන් අරගෙන A B C D E F ඔය විදියට තමයි ඇල්ෆබෙට් එකේ අපුරු 26 විදියට තමයි සෝට් කරලා තියෙන්නේ නම්බර් ලිස්ට් එක. හරිද? දැන් අපි නම් එකක් හොයනකොට කාගේ හරි දැන් ඇලෙක්සැන්ඩර් ගෙන උඩම තියෙනවා. ඊට පස්සේ අසිරු ගෙන යන්නටම යනවා. ඊට පස්සේ තව කවුද අපේ තනුරු ගෙන T අපුරු ගාවට එනකන් එන්න ඕනේ. එහෙම කළා තියෙන්නේ අපිට පුළුවනි හැබැයි අවශ්‍ය නම් සර්ච් එකේ අපුර දීලා T අපුර නම් T අපුර දීලා ඒ ටික ගන්න පුළුවන්. සෝට් කරලා තිබ්බාම දෙයක් හොයාගන්න එක ලේසි. සෝට් කරලා නැති වුණාම පිළිවෙලට සකස් කරලා නැති වුණාම අර ඩේටා ෂීට් එක ඔක්කොම හැමතිස්සෙම බලලා සමහරලාට ඩේටා එක තිබුණත් අපිට නොපෙනෙන්න පුළුවන් දත්ත වැඩි වුණාම. ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් Excel sheet එක සෝට් කරලා තියාගන්න. හරිද? සෝට් කරන්නේ මෙහෙමයි. සෝට් කරන්න ඕනේ අපිට අවශ්‍යතාවයේ අනුව හැම sheet එකම අපි සෝට් කරන්නේ නැහැ. අපිට අවශ්‍ය නම් විතරක් පෙළ ගස්සන්න නැත්නම් සෝට් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? මම ඉස්සෙල්ලා හදපු Excel sheet එකම ප්‍රයෝජනයට ගන්නම්. ඒකේ සෝට් කරන්න ලොකු ඩේටා එකක් නැහැ. නමුත් මම ඒකම ගන්නම් ආයි chart එකක් හදුවොත් වෙලාව යන නිසා මම මේ chart ටික delete කරනවා. chart එකක් delete කරන්න මේ chart එකේ මේ මැද හරියන මේ chart එක තෝරලා keyboard එකේ delete button එක press කරන්න. එතකොට chart එක delete වෙලා යයි. right. sort කරනවා කියන්නේ මෙන්න මේකද. අපි හිතමු මෙතන තියෙනවා දැන් මේ නම් ටිකක් ඕනනම් ඔයාලට පුළුවන් A අකුර A B C මේ නම් ටික sort කරන්න. එහෙම නැත්නම් අපි හිතමු මෙතන තියෙනවානේ මේ balance එකක්. මේක වැඩි ගාන ඉඳලා අඩු ගානට sort කරන්න පුළුවන්. හැබැයි sort කරද්දි බලන්න ඕනේ ඔයා සමහර වෙලාවට දැන් ඔයා balance එකකින් sort කරන්නේ සමාන්ගේ balance එක වෙන කෙනෙකුට යන්න පුළුවන්. එතකොට ඔයාගේ data sheet එක වරදිනවනේ. ඔයා represent කරන දත්ත ටික වරදිනවා. ඒක නිසා මතක තියාගන්න ඔයා data represent කරනකොට මේකේ chart එක වරද්ද ගන්න නැතුව තමයි sorting එක කරන්නේ. sort කරද්දී එතකොට අපි හිතමු balance එකෙන් කියලා කරන්නේ. right මට ඕන වැඩි මාගේ ඉඳලා අඩු මාගේට හෝ අඩු මාගේ ඉඳලා වැඩි මාගේට. right මම යනවා home tab එකේ තියෙනවා අපිට sort and filter කියන විධානය. right ඔයගොල්ලොන්ට මේක පුතේ ඔයාලගේ අච්චු පොතේ දීලා තියෙනවා sort එක විතරක් කියලා දෙන්න. නමුත් මම filter එකත් එක්කම ඔයගොල්ලොන්ට කියලා දෙන්නම්. theory පොතේ Kumuli, sort. Right. මෙන්න මෙතන තියෙනවා sort and filter මේ වෙලාව මත ක්ලික් කරලා sort කරන්න කියලා දීලා තියෙනවා. මේක ඔයගොල්ලොන්ට සාමාන්‍ය පෙළට යනකම් පොඩ්ඩක් අවබෝධ එකකින් හරි. තියෙනවා මේ home ribbon එකේ ඇති පෙළ ගැස්සීම sort filter මේ වෙලාව මත ක්ලික් කරන්න. right බලමු අපි කොහොමද මේක sort කරන්නේ කියලා. right මට ඕනේ balance එක වැඩි මේකේද අඩු මේකද කියමුකෝ. එතකොට මම තෝරනවා sort and filter වල A to Z. sort smallest to largest. එතන තියෙනවා මොකක්ද වෙන්නේ කියලා. sort largest to smallest. හරිද? එතකොට දැන් මේ දෙකෙන් මම තෝරන්න ඕනේ total එක වැඩි මේකේද අඩු මේකද මොකක්ද වෙන්නේ කියලා. sort largest to smallest sort smallest to largest එක. මොකක්ද තෝරන්නේ? වර්තමාන chat එකේ මට ඕනේ balance එක වැඩි මේකේද අඩු මේකද? මොකද්ද මේ option දෙකෙන් මම තෝර ගන්න ඕනේ option එක. A to Z බලන්න A to Z කියනකොට බලන්න A to Z කියනකොට මොකද වෙලා තියෙන්නේ බලමු උත්තරේ largest to smallest මේ සමතේ ඔව් right මට තෝරන්න ඕනේ right ඔන්න මම ඒ ටික දෙරුවා හරි ආසස් එනවා ඔන්න වැරදි හරි දෙකම එනවා right මට ඕනේ මේ ඩේටා ටිකෙන් තෝරගන්න නිසා මම මේ ඩේටා ටික තෝරලා sort and filter ගිහිල්ලා බලමු අපි දාලා largest to smaller Z to A කියන එක තෝරපු ගමන් එයා ප්‍රශ්නයක් අහනවා මෙන්න මේක ගැන බොහොම කල්පනාවෙන්. එයා අහනවා මේක තියෙනවා මේ select this data it will not be sorted. තාම මේක sort කරලා නැහැ හදන ගමන් තියෙන්නේ. What do you want to do? Expand the selection, continue with the current selection. මම expand selection දීලා sort කරනවා. මතක තියාගන්න සමන්ට තිබුණේ 856 කියන එක. හරිද? ප්‍රශ්නයක් කරනකොට සමහරවිට සමන්ගේ data මාරු වෙලාද කියලා බලනවා. නේද? සමන්ට තිබුණේ 856 balance. මම මේක sort කරනවා.
දැන් බලන්න සමන් පල්ලෙහා ඉන්නේ 856 ආහාරනේ. ඔන්න සෝට් කරාම පිළිවෙලට හැදුනා. මම සෝට් කරේ දැනගෙනමයි කරේ වැඩි එකේද අඩු එකේද? තමයි සෝට් කරේ. හරිද? ඔය බැලන්ස් එක අනුව සෝට් කරනවා නම් එතකොට බලන්න ඕනේ අනිත් දෙයටත් වෙනස් වුණාද කියලා. ඒ කියන්නේ දැන් එයාගේ අනිත් දෙයටත් මම ආයෙ අන්ඩු කරා සමන්ගේ මෙතන තියෙනවා මේ 450 456 ටෝටල් එක ඒ ඔක්කොම. ඊ ඔක්කොම මේකෙත් එක්ක වෙනස් වෙනවද කියලා අපි බලන්න. 450 400 ආහාරي. මේ ඔක්කොමත් එක තමයි සෝට් වෙන්නේ නේද? තව ක්‍රමයක් තියෙනවා අපිට මේක සෝට් කරන්න. මම නැවත අන්ඩු කරනවා. ඊළඟ ක්‍රමය තමයි ඒකේ තියෙනවානේ sort ගිහිල්ලා sort largest to smallest තේරුවම යහනවනේ තව අපිට ඔප්ෂන් දෙකක් continue with the current selection දෙනවා. සමන් කියන මතක තියාගන්න. 850 sort දෙනවා. දැන් බලලා මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? sort එකක් නම් වුණා හැබැයි කොහොමද උනේ කියලා හිතා ගන්නවත් බෑ නේද? right මේ ක්‍රමේ දෙවෙනි ක්‍රමේ මතක තියාගන්න පාවිච්චි කරන්නේ ඔව් වෙනස් වෙනවා දෙවෙනි ක්‍රමේ මතක තියාගන්න පාවිච්චි කරන්නේ නැහැ අපි මේ වගේ විශේෂයෙන් මේ මොනවාද ඒ කියන්නේ මේ කැල්කියුලේෂන් කියන තැන් වලට පාවිච්චි කරන්න එපා දෙවෙනි ක්‍රමේ. එතකොට එයා මොකද කරන්නේ? එයාට මේක සෝට් කරන්න ඕන නිසා නම් ටිකයි ඔක්කොම කවලම් කරලා හදනවා. එතකොට ප්‍රශ්නයක් ඩේටා මාරු වෙනවා. එතකොට අදාළ පුද්ගලයාගේ දත්ත නෙවෙයි වෙන්න පුළුවන් ඔයාගේ අතින් මාරු වෙලා මේ තියෙන්නේ. හරි ඒක නිසා මතක තියාගන්න කල්පනා කරගන්න හරියටම කල්පනාවේ වැඩේ කරන්න සෝට් කරද්දී ඔය ක්‍රම දෙකෙන් expand selection පළවෙනි එකයි තෝරගන්න. දෙවෙනි එක තෝරන්න පුළුවන් අපිට නම් විතරක් තියෙන තීරුවක් කියලා මෙතනදී නම් කමක් නැහැ නම්නේ මාරුවට කමක් නැහැ. හැබැයි මේ පැත්තේ data තියෙනවා නම් ඒ නමකට අදාළ දත්ත ටිකක් මේ පැත්තේ තියෙනවා නම් මතකතුවම දෙවෙනි ඔප්ෂන් එක යන්න එපා continue with the current selection එකේ යන්න එපා expand selection තෝරන්න ඕන. හරිද? මම නැවත මේක අන්ඩු කරනවා. හරි. මම තිබ්බ විදිහට ආයෙත් අරගත්තා. ඊට පස්සේ මම ආයෙ කරනවා මේක සිලෙක්ට් කරලා sort වලට ගියා. sort smallest to large දුන්නොත් එයා අනාරම විදිහට දෙනවා. එතකොට අඩුවකේ ඉඳලා වැඩි එකට තියෙනවා. හරිද? ඒක කුමුදු තමයි දැන් උඩ ඉන්නේ සමන්න එතකොට කොහේ හරි ඉන්නේ සමන්න එනවා වෙන මේ හරි. අපි මඩ තියාගත්ත කියලා. ඒක ආයෙ වෙනස් කරනවා දුන්නාට පස්සේ වැඩි එකේ ඉඳලා අඩුවකට එනවා. හරිද? chart එකක් වෙනස් වෙනවා ඒත් එක්කම data ටික represent මෙතන මේක ටික මාරු වෙන නිසා. ඒක නිසා මතක තියාගන්න මේ chart එක මේව හදන්න කලින් data sheet එක හදලා මේ වැඩ ටික ඉවරනාට පස්සේ sort එක කරන්න ඕන. හරිද? right. සංගල අපි sort එක ගැන ලියාගෙන ඊළඟට කරන්න දෙන අන්තිම වැඩේට යන්න. සංගල ලියාගමු මාතෘකාව sort. short නෙවෙයි හොඳ sort. SORT sort. sort 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 ඒකේ යටතේ ලියන්න spreadsheet එකක් තුල ඇති දත්ත 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 පිළිවෙලකට පෙළ ගැස්වීම සඳහා නැත්නම් පෙළ ගැස්වීම සඳහා sort විධානය භාවිතා කළ හැකිය. පෙළ ගැස්වීම සඳහා sort විධානය භාවිතා කළ හැකිය. පෙළ ගැස්වීම සඳහා sort විධානය භාවිතා කළ හැකිය. sort විධානය භාවිතා කළ හැකිය. වෙනම ලියන්න sort කිරීමට අවශ්‍ය දත්ත කොටස තෝරා නැත්නම් sort කිරීමට අවශ්‍ය කොලම් එක තෝරා sort කිරීමට අවශ්‍ය කොලම් එක තෝරා
සෝට් කිරීමට අවශ්‍ය කොලම් එක තෝරා home tab ඊතලයක් sort කිරීමට අවශ්‍ය කොලම් එක තෝරා home tab ඊතලයක් editing group ඊතලයක් sort home tab editing group ඊතලයක් sort විධානය මත ක්ලික් කළ විට ලැබෙන sort විධානය මත ක්ලික් කළ විට ලැබෙන A to Z හෝ Z to A to Z හෝ Z to A විධානයන් දෙකෙන් අවශ්‍ය විධානය තෝරන්න 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 එවිට ලැබෙන සංවාද කොටුවෙන් expand the selection okay පුළුවන් ද ලියා ගන්න නැත්නම් මම excel sheet එක දාලා පෙන්නන්නම් ඔන්න දැන් මම මේ excel sheet එක ඔබෙන් ලියා ගන්න අමාරු වුණා expand the selection තෝරා sort විධානය මත ක්ලික් කරන්න expand the selection තෝරා sort විධානය මත ක්ලික් කරන්න
expand selection තෝරා sort කරන්න. හරිද? ඊට පස්සේ ඔය sorting වලම තියෙනවා filter කියලා විධානයක්. filter කරනවා කියන්නේ මොකක්ද? අපි මොන හරි දෙයක් filter එකක් අපි මාළු ටැංකියකට මොකටද filter එකක් දාන්නේ? filter කරන්නේ. අපි මොකටද filter කරන්නේ මොන හරි දෙයක්? මොන හරි දෙයක් කියන්නේ සාමාන්‍යයෙන් filter කරන්න අපි පාවිච්චි කරන එකක් තමයි මාළු ටැංකියක් ගන්න. ඒකේ filter එකක් හයිද? හරිද? ඒ වගේ විවිධ අවස්ථාවලදී filter තියෙන තැන් තියෙනවා. සුද්ධ වෙන්න නේ ඔව්. අපි වාහනයක් ගත්තොත් ඒකේ පෙට්‍රල් ඉඳලා පෙට්‍රල් ටික දහණය වෙන තැනට යද්දි ඉස්සර ෆිල්ටර් කරලා යවන්න ගොඩක් වාහන වල පිරිසිදු කරන්න ඕ ෆිල්ටර් කරන්න අපිට එක්සෙල් වල තියෙනවා තව ඔප්ෂන් එකක් මේ ෆිල්ටර් කියලා ඔප්ෂන් එකක් ඔය සෝට් කරන එඩිටින් ගෲප් එකේම තමයි දෙන්නේ සෝට් කරන තැනම තියෙනවා ෆිල්ටර් කියලා විධානය. ඒ කියන්නේ මෙන්න මෙහිම දෙයක්. අපි හිතමු එක්සෙල් ෂීට් එකක තියෙනවා ගොඩක් data. ඒ data අතරින් ඔයාලට බලා ගන්න ඕනේ උදාහරණයක් අපි හිතමු මේල් ෆීමේල් කියලා මේ කොලම් එකක තියෙනවා ළමයාගේ නම තියෙනවා. එයා මේල්ද ෆීමේල්ද කියලා ඔහොම දාලා තියෙනවා. ළමයි 100ක් විතර ඉන්නවා. ඔයාලට ෆීමේල් ලගේ විතරක් විස්තර බලා ගන්න. එහෙම නැත්නම් ඔයාලට මේල්ස් ලගේ විතරක් විස්තර බලා ගන්න. සම්පූර්ණ විස්තරයෙන් බලා ගන්න ඕනේ යාළුවා. ලකුණු කීයද? එයාගේ පාස් එක මොකද්ද? ඔය වගේ chart එකක් මේ ඒ වගේ ස්ප්‍රෙඩ්ෂීට් එකකින් විස්තරයක් බලා ගන්න ඕනෝ තියෙයි. හරිම ලේසි ෆිල්ටර් විධානය පාවිච්චි කරන එක. ඊළඟට find එක. find කියන විධානය පාවිච්චි කරන්න පුළුවන් උදාහරණයක් ඕගොල්ලෝ දැන් හදිසියවත් අපි හිතමු අර එක්සෑම් එකක් තියලා රිසල්ට්ස් බලන්න යනවනේ ඕගොල්ලෝ. අපි එතකොට ඕගොල්ලොන්ට ප්‍රතිඵල දෙන්නේ අපි ඔයගොල්ලන්ට එතකොට ප්‍රතිඵලය දෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? අපි හිතමු මේ ස්ප්‍රෙඩ්ෂීට් එක අරගෙන හරිද? ස්ප්‍රෙඩ්ෂීට් එක අරගෙන right මේක කියලා හිතමු ඔයගොල්ලෝගේ ප්‍රතිඵල සටහන සමහරවිට අපි ඔයගොල්ලෝගේ නම් අහන්න නැතුව මේ අහනවනේ මේ රෙකෝඩ් බුක් එකේ අංක මොකක්ද කියලා. පළවෙනි එක ෆයින්ඩ් කරන එක කියලා දෙන්න. මෙතන find and selection කියලා ඒක කියලා දෙනවා ඉස්සෙල්ලා. අපි හිතමු දැන් එනවා කවුරු හරි ළමෙක්. එයාගේ නම කමල් කියලා මේ ළමයි ගොඩක් ඉන්නවා කියලා කිව්වොත් මොන දැන් කොට ප්‍රශ්නෙක මතක කරන් කමල් තෝරගත්තා. ඔයාලට දෙන්නේ නම් තියෙන එක සෙල් එකක් තෝරලා කන්ට්‍රෝල් එක F එක යවන්න. එතකොට එනවා ෆයින්ඩ් කරන්න හොයන්න එක. දැන් උදාහරණයක් ඔයගොල්ලෝගේ පන්ති ගාවේ ගත්තාම ටෝටල් ළමයි ඉන්නෝනේ ළමයි 400ක් විතර. එතකොට අපිට සිද්ධ වෙනවා මේ වගේ පාවෙන්නේ නැත්නම් ළමයිගේ නම හොය මේක යනකොට හැන්ද වෙනවා ප්‍රතිඵල දෙන්න. ඒක නිසා අපි මොකක් හරි එක රෙකෝඩ් බුක් එකේ අංකේ මේකේ දාලා තියෙන මොකක් හරි කොලම් එකකට අදාළ දෙයක් හොයාගන්න ඕගොල්ලෝගෙන් අහනවා. අපි තුමු රෙකෝඩ් බුක් එකේ කියන්න නැත්නම් අපේ නම මොකක්ද කියලා අහනවා. රයිට්? මම ෆයින්ඩ් එකේ අහනවා කමල් කියලා. ටයිප් කරලා එන්ටර් කරගමන් සංගාල මේ සෙල් එක පැනලා පෙන්නනවා මෙන්න කමල් ඉන්නේ මෙතන. කමල්ල ගොඩක් ඉන්නවනම් ෆයින්ඩ් නෙක්ස්ට් දෙන්න පුළුවන්. එතකොට ඊළඟ කමලුත් වෙනවා. හරිද? ඒක නිසා තමයි අපි ගොඩක් වෙලාවට ළමයින්ගේ ප්‍රතිඵල නම්බරින් කියන්නේ නැතුව අහන්නේ ඔයගොල්ලෝගේ අංකේ. හරිද? අපි ඊට පස්සේ තුමු රුවන්ගේ කියලා. අපි රුවන් කියලා ටයිප් කරලා එන්ටර් කරනවා. සංගාල මේ රුවණී ඉන්නේ. රුවණුත් ඉන්නවා. බලමු. ඊට පස්සේ රුවන් පෙන්නනවා. ඔය විදිහට අපි දෙන මේ අක්ෂර වලට අදාළව නම් හොයා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ අක්ෂර පාවිච්චි කරන්නේ නැහැ අපි මේවට. ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ අපි අංකයක් තමයි. ඒකෙන් තමයි හරියටම data එක හොයාගන්න පුළුවන්. නම් වලින් කරනකොට ඔය වගේ රාශියක් අපුරු වලින් වලදී ඒක නිසා find එක. මතක තියාගන්න ඒක මෙතනක් තියෙනවා. මෙතන find එකෙන් ගිහලා හොයන්න පුළුවන්. ඒ වගේම තමයි control එකයි F එකයි එපුවනම් find එක ගන්න පුළුවන්. මේ පොඩි chart එකකදී නෙවෙයි අපිට ඔක ගොඩක් වැදගත් වෙන්නේ ලොකු තැන්වලදී. ඒ කියන්නේ ලොකු data sheet එකක් තියෙන තැනකදී වගේ find එක වැදගත් වෙනවා. හරිද? දැන් උදාහරණයක් අපි දුමු මෙතන තියෙන මේ සංඛ්‍යාවලින් total එක අපි දුමු මේ 906ක් කවුරුහරි කියන මට 906ක් තමයි දෙන්න තිබුණේ කියලා. එයාගේ නම හොයාගන්නවා 906 කියන එක දීලා අපි සර්ච් කරලා බලමු. sorry මේකේ රුපියල් දෙන්න ඕනේ. අගයක් තියෙන නිසා එන්නේ නැහැ නැත්තා. RS දෙන්න ඕනේ. අගයක් තියෙන නිසා. ඒ වගේ දෙයක් ආරාධනයි කරනවා. හරියටම ඩේට් එක නැතුනොත් අල්ටිමේට් ආරාධනා එකක් නැහැ තමයි කියන්නේ. හරි? ගොඩක් වෙලාවට අපිට මෙන්න මේ වගේ එකක්. මම නිකන් පොඩි chart එකක් දාන්නම් මෙතනින්. පොඩි කොලම් එකක් දාන්නම් මෙතනින්.
ඉන්ඩෙක්ස් සම් එකක් කියලා අපි මෙයාට දෙනවා 0.1. හරි මම නිකම් මේ මුරු ඩේටා ටිකක් දාගත්තා නේ. ඒකෙත් එකම ඒ වගේ තියෙනවා නේ. හරිනේ. ඔන්න ඔය වගේ අංක තියෙනකොට අපි මේක දැන් මෙතන දැන් මම පස්සේ හදපු ඉන්න පිළිවෙලට දෙන්න පුළුවන්. අපි તો මොකක් හරි දෙයකට සෝට් කරනවා ඒ වගේ මොන හරි කරාට පස්සේ ඔක දැන් ඔන්න මාර්ග වෙලා තියෙනවා. දැන් මේක දිහා බල පල්ලෙහාට යන්න ඕනේ නෑ. ඔයාලට ටක් ගාලා කවුරු ඇවිල්ලා කියනවා රයිට් 005 තමයි නම්බර් එක. ඉන්ඩෙක්ස් නම්බර්. රයිට්. ඔයාලට දෙන්නේ මේ කොලම් එකේ එක සෙල් එකක් තේරුවා. කන්ට්‍රෝල් F එකේ ප්‍රෙස් කරා. ඔයාලට සර්ච් කරන්න ඕනේ 005 නේ දීලා එන්ටර් කරා. එතකොට එයා ටක් ගාලා කොලම් එකේ මේ සෙල් අතරින් ටක් ගාලා මෙතන යට තිබ්බ එකක් වුණත් chart එක පල්ලෙහාට අරගෙන ගිහිල්ලා sorry මේ data sheet එක පල්ලෙහාට අරගෙන ගිහිල්ලා අදාළ තැන වාට මෙන්න මේ විදිහට show කරලා පෙන්නනවා. ඊට පස්සේ වාට දෙන්න මෙහෙම select කරලා right යාගේ මෙන්න ලකුණු මෙන්න යා pass the failed කියලා කියන්න පුළුවන්. right ඔකේ Excel වල තියෙන හොඳ function එකක්. ඊළඟට තව function එකක් තියෙනවා Excel වල පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. අපි නිකන් හිතමු chart එක මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. right හරි මේ වගේ ටිකක් තියෙනවා කියලා උදාහරණයක් අපි මේ ප්‍රතිඵල සටහනෙන් මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ලෙවල් අහනවා පිරිමි ළමයි කොච්චර මේ විභාගේ පාස්ද හරි මොනවා හරි යාළුවගේ දත්ත ටිකක් වෙනම හොයලා දෙන්න කියලා. ඒ වගේ අවස්ථාවකදී ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මාතෘකාවක් දාලා ඒ වගේ අවස්ථාවකදී ඔයාලට මෙන්න මෙහෙම එකක් පාවිච්චි කරන්න පුළුවන් Excel වල තියෙන හොඳ ඔප්ෂන් එකක්. ෆිල්ටර් විධානය පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ කොලම් එකේ තියෙන දත් අතරින් ඔයාට අවශ්‍ය දේ විතරක් පෙරලා එහෙම නැත්නම් වෙන් කරලා ගන්න පුළුවන් ෆිල්ටර් එකක් පාවිච්චි කරලා. අපි මෙන්න මෙහෙම කරමු. ෆිල්ටර් එක ඇඩ් කරද්දී මතක තියාගන්න ෆිල්ටර් කරන පළවෙනි ඩේටා එකට උඩින් තියෙන සෙල් එකේ ඉඳලා තෝරගන්න. හරිද? ඔයාට ෆිල්ටර් එක ඇඩ් කරන්න ඕනේ මේ කොලම් එකට කියලා කියමුකෝ. පල්ලෙහාට අදින්න ඕනේ උඩින් ඇවිල්ලා මේ කොලම් එකේ මේ ඉංග්‍රීසි අක්ෂරයෙන් මේක තෝරගන්න. තෝරලා ඉවර වෙලා ඔයාට පුළුවන් sort and filter වලට ගිහිල්ලා filter විධානය ගන්න. ක්ලික් කරගම දැක්කද මෙතනට පොඩි කලින් තිබ්බ නැති එකක් ඇඩ් වුණා. මෙන්න මෙතනට තමයි ඇඩ් වෙන්නේ. පොඩක් උඩට ගිහිල්ලා වැඩි එක නේ. මෙතන මම merge කරපු සෙල් එකක් තියෙනවනේ ඒක නිසා. මම මේ ටික විතරක් දැන් තෝරන්න merge කරපු එක දෙන ඉඳලා එහෙම උනේ. filter එකක් ඇඩ් කරනවා. ඔන්න දැන් gender කියන තැනට ඔයගොල්ලෝ දැක්කද කලින් තිබ්බ නැති පොඩි කැලලක් ආවා. මේ තියෙන්නේ. හරි ඒක එන්නේ ඔයාට අවශ්‍ය කොලම් ටික මෙහෙම තෝරලා එහෙම නැත්නම් මේ උඩින් ඇවිල්ලා තෝරන්න පුළුවන් පොඩ්ඩක් උඩට තමයි මේක ඇඩ් වෙන්නේ. එතකොට අර හෙඩින් එක නැගෙන ඉන්න මම පල්ලෙහාට ගත්තේ. sort and filter කියලා filter උඩ ක්ලික් කරාම ආයෙත් ඒක අයින් වෙනවා. මම නැවත ඒක filter ගිහිල්ලා දානවා. දාලා ඉවර වෙලා ඔයාලට අවශ්‍ය කොටස විතරක් filter කරලා පෙන්නන්නේ දැන් අපි ආවේ. මෙතන ක්ලික් කරන්න. right ඔයාලට ඕනේ කවුද මෙතන තියෙන එයා බලා ගන්නවා මෙතන තියෙන ඔප්ෂන් ටික මොනවද right. ඔයාලට ඕනේ female විතරයිද පෙන්නන්න right. ඔන්න female ලගේ විස්තර විතරක් සම්පූර්ණ Excel sheet එකෙම ගන්න. ඊට පස්සේ ඔයාලට ඕනේ මේක print out එකක් ගන්නද ඔය ටික තේරුවා print එක මෙන්න ගන්න. ඊට පස්සේ අපි තුමු right female එක print කරලා ඊට පස්සේ males ට ගන්න ඕනේ කියලා select all එක අයින් කරලා දැන් male විතරයිනේ male විතරක්. ඔන්න එතකොට males ආයේ දත්ත විතරක් ඔයාලට filter කරලා ගන්න පුළුවන්. හරිද? ඔන්න sort and filter එක බොහොම වැදගත් විශේෂයෙන් Excel වලදී. හරි පාවිච්චි කරනවා නම් ඔන්න ගොඩක් වැදගත් දෙයක්. ගොඩක් වෙලාවට අපි මේ දේ කරනවා ඕගොල්ලෝගේ අන්න ටෙන්ෂන් කියන එක කරන්න. මේක කරලා අවසානයේ A passes ගත්ත අය B passes ගත්ත අය C S ගත්ත අය වෙන වෙනම print out ගන්නවා. එතකොට මෙන්න මේ වැඩේ අපි බහුලව භාවිතා කරනවා ෆිල්ටර් කරලා තමයි වැඩේ කරන්නේ. හරිද? හරි ෆිල්ටර් කරන්නේ මෙහෙමයි. මම ආයේ මේකේ ෆිල්ටර් එක අයින් කරන්න ඉස්සෙල්ලා කොහොම select all දැම්මාම සියලුම දෙනා හිටපු විදිහට පෙන්නනවා. හරි ෆිල්ටර් විදානේ මුලින් ඉඳලා අයින් කරනවා. ප්‍රශ්නක් වෙනවා දැන් හොවුවා.
මොන සදේවට කැඩි කැඩි වැහෙන්නේ මං කියන ඒවා පොත ඉන්න සදේව් දැන් හරි ඇති කියලා මම හිතනවා දැන් හොඳට ඇහෙනවා ඇති නේද සදේව් හරි දැන් මම කරන්න හරන්නේ බැරි සර් හරි සර් සදෙව් හරි ඔන්න දැන් මට ඕනේ මම කිව්වේ දැන් මේ ඕගොල්ලෝ හදන ස්ප්‍රෙඩ්ෂීට් එකක තියෙන මොනවා හරි දත්තයක් භාවිතා කරලා ඔයාට අවශ්‍යයි එතනින් ෆිල්ටර් කරලා නැත්නම් මොනවා හරි දෙයක් තෝරලා ඒ අදාළ තෝරගන්න දෙයට අදාළ දත්ත ටික විතරක් හොයාගන්න ඕනේ අන්න ඒ වගේ වෙලාවක අපිට පාවිච්චි කරන්න පුළුවනි මේ ෆිල්ටර් කියන විධානය හරිද ෆිල්ටර් නෙවෙයි හොඳේ ෆිල්ටර් කියන විධානය පාවිච්චි කරන්න පුළුවන් එතකොට ෆිල්ටර් විධානය ඇඩ් කරන්නේ මෙහිමයි. ඔයා ඒ තෝරගන්න කොලම් එක තියෙනවානේ. ඒ කොලම් එකේ දත්ත ටික අරුණාම ඊට උඩින් එක සෙල් එකක් එක්ක තෝරන්න ඕනේ. නැත්තම් මෙයාට ඇඩ් වුණොත් අර ෆිල්ටර් ඔප්ෂන් එක මේ ඩේටා එක නැතුව මෙතනින් පල්ලෙහාට විතරයි ෆිල්ටර් කරන්නේ. ඔය වෙන්න පුළුවන් වැරදි ඔයගොල්ලෝගේ අතින්. ඒක නිසා මම මේ ජෙන්ඩර් කියන මාතෘකාවත් එක්කම පල්ලෙහාට තෝරනවා. හරිද? එතකොට මෙයාට තමයි ඇඩ් වෙන්නේ ඔප්ෂන් එක. ඊට පස්සේ හෝම් ටැබ් එකේ එඩිටින් ගෲප් එකේ සෝට් ඇන්ඩ් ෆිල්ටර් වල යට තියෙනවා ෆිල්ටර් කියන විධානය. දැන් ඔයාලට තියෙන ෆිල්ටර් කියන එකට ක්ලික් එකක් දෙන්න. දැන් ඔයා දැක්කද කලින් තිබ්බේ නැති පොඩි බටන් එකක් මෙතනට ඇඩ් වෙලා තියෙනවා. කලින් තිබ්බේ නෑ මේ බටන් එක. හරිද? දැන් ඔයාලට පුළුවනි ඔයා දැන් ආවේ ජෙන්ඩර් එකෙන් මේල් ෆීමේල් නම් තෝරගන්න ඒක ඔයාලට අවශ්‍ය තැනකට දාන්න පුළුවන්. හරිද? මෙතන ක්ලික් කරලා සිලෙක්ට් ඕල් එක ඕනනම් අයින් කරන්න. නැත්නම් මේක තියෙද්දි එකක් අයින් කරත් ගැටලුවක් නැහැ. නැත්නම් මේක ඔක්කොම අයින් කරලා දාලා ඔයාට ඕනේ මේල් විස්තර විතරයිද? මේල් කියන එක තෝරලා සිලෙක්ට් කරලා ඕකේ කරන්න. එච්චරයි. එතකොට මේල්ස් ලගේ විස්තර විතරයි එන්නේ. ඊට පස්සේ ඔයාට ඕන නම් මේකේ print out එකක් ගන්න. හරි මොකක් හරි දෙයක් කරන්න ඔය ටික පාවිච්චි කරන්න පුළුවන්. ෆිල්ටර් කරා කියන්නේ අනිත් data ටික නැති වෙලා කියන එක නෙවෙයි. ඒ data ටික මෙතන තියෙනවා. ඒ ටික ඔයාට පෙන්වන්නේ නැහැ. එච්චරයි. හරිද ඊට පස්සේ අපි තුමු ආයෙ ඕනේ මේ මේල් නෙවෙයි ෆීමේල් ටික. ෆීමේල් කියන එක ටික් කරලා ඕකේ කරන්න. එතකොට ෆීමේල් ලගේ විස්තර ටික ඕනේ. ඊට පස්සේ ඔයාලට මේක අයින් කරන්න ඕනේ කියලා හිතමුකෝ. සිලෙක්ට් ඕල් දාලා ඕකේ කරන්න. එතකොට ඔක්කොම ටික එනවා. ඔයාලට ෆිල්ටර් විධානෙත් අයින් කරන්න ඕනේ කියලා හිතමුකෝ. ෆිල්ටර් වලට ගිහිල්ලා නැවත ෆිල්ටර් කියන එකට ක්ලික් කරන්න. එතකොට අර විධානෙත් එතනින් අයින් වෙලාම යනවා. හරිද? ඔන්න Excel වල ප්‍රධානම කාරණා ටික මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ. right ඊළඟට ඔය ප්‍රධාන දේවල් අරුණාම තව තියෙනවා Excel වල ගොඩාරියක් ඕගොල්ලෝ දන්නවා ෆෝමියුලාස් තියෙනවානේ මම ඕගොල්ලන්ට ෆෝමියුලාස් කියලා දීලා තියෙනවා kids 2 එකේදීත් කියලා දීලා ඇති if කියලා ෆෝමියුලා එකක් ගැන මතකයිද if කියලා ෆෝමියුලා එකක් ගැන කියලා දුන්නා kids 2 එකේදී කියන්නේ 7 වසරේදී දැන් නම් මතකද දන්නේ නැහැ අම්මෝ ඉසුරුගේ කාර් ටික ඉසුරු මේ කොහෙද දන්නේ නවත්තලා තියෙන්නේ යසිත ටිකක් මතකයි. අනිත් අය ටිකක්වත් මතක නැතුව ඇති. යසිත චූට්ටක් මතකයි පොඩ්ඩක්. අනිත් අය මොකුත් නැහැ වගේ මතකනේ. right මේක බහුලව තියෙන්නේ මතකයි. ඔව්. අසුරු ඔව්ද ඕයිද මන් දන්නේ අසුරු. ඔව් හරි. මේ මම ඒක චුට්ටක් මතක් කරන්නම් එක ගානක් විතරක් වෙලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට 10 වසරේ ICT ඔයා තෝරගෙන කරොතින් තියෙන එක සම්පූර්ණ පාඩමක තියෙන කොටසක් මේ if එක. හරිද? සරල ගානක් විතරක් මම කරන්නම් හේතුව මම 11 මේ ඔයගොල්ලෝගේ එක බැච් එකක් සෙනසුරාදාත් කරනවා 11 මාර එකමාර ඒ ළමයින්ට මම මේක කියලා දුන්නු නිසා ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. නැත්තම් මේ Excel ඉවර කරොත් කරාට පස්සේ දා මගෙන් අහුව පොඩි ප්‍රශ්නයක් දරුවෙක් ඒක නිසා මම කියලා දුන්නා. හරි. right පොඩි chart එකක් මම හදා ගන්නවා. ඔයගොල්ලන්ගේ note එක ඔය පාඩමට අදාළ දෙන්න තියෙන කොටස ඉවරයි. පොඩි chart එකක් මම හදා ගන්නවා. හරිද? ලිව් වෙන්න එපා කවුරුත් වැදගත් පණිවිඩයක් තියෙනවා දෙන්න පන්ති අවසානයේදී. මේ right මම පොඩි data sheet එකක් හදා ගන්නවා. හරිද? name එක
theory මේ ගානම ඔයගොල්ලන්ට මම කරලා ඇති. practical total sorry average pass or fail කියන්නේ. හරිද? දැන් if එක පාවිච්චි කරන්නේ pass the fail ද කියලා හොයන්න. නම මොන හරි නම් දියක් දෙමු අපිනේ. මට හැමදාම දින නම් ටික තමයි දෙන්නේ. මොනාර ගානේ නම් ටිකක් හරි දෙන්න. පොඩි chart එකක් හදමු ගොඩක් වෙලා ගන්න නැතුව. ඔයගොල්ලන්ට මේව රටක් ගාලා හදාගන්න පුළුවන් වෙන්න ඕනේ හරිද? තව එකක් ගමු. සමහරවිට දැන් බෝඩර් දාන්න මතක නැහැ. තියරි මම හිතලා දෙනවා නිකන් ලකුණු ටිකක්. මෙයාට 95යි රුවනිට 69යි මම හිතලා මේ දෙන්නේ. හේතුව මට මේ උත්තර ටික ප්ලේසින් ගන්න ඕන නිසා මෙහෙම දෙන්නේ. සමන්තට 58යි මීකලාට 43යි සඳුන්ට 25යි. ප්‍රැක්ටිකල් කමල්ට 89යි මෙයාට 75යි එයාට 53යි මේකලාට 42යි මෙයාට නම් 25යි 26ක් දෙමු. හරි. ටෝටල් එක ඔයගොල්ලෝ දන්නවා දැන් ලේසියෙන් සිලෙක්ට් කරා. මෙතෙන්ට ගියා අපි සම් දුන්න ගමන් ඔන්න ටෝටල් එක ආවා. පල්ලෙහාට ආදේශ කරා. වැඩි සෝරි. පල්ලෙහාට ආදේශ කරා මගේ අතින් අනිත් කොලම් ටික සිලෙක්ට් වුණා. ඉවරයි. ඊට පස්සේ ඇවරේජ් එකත් ඕකෙන්ම හොයන්න පුළුවන්. ඇයි ඊළඟට මෙතනට දැන් උත්තරේ එන්නේ නැහැ. මෙතනට එන්නේ ඒකින්ද මෙහෙම තේරුවා සිලෙක්ට් කළා. ගියා ඇවරේජ් එක දැම්මා. මම ටක් ගාලා ඇවරේජ් එක ආවා. පල්ලෙහාට ආදේශ කරා. හරිනේ. දැන් මෙයා පාස් ද ෆේල් ද කියලා හොයන්න if එකෙන් සමීකරණයක් ගොඩනගන්න ඕන. හරි. එතකොට සමාන if කියන වචනේ ඔයගොල්ලෝ දන්නවා. if කියන වචනේ තුල අපිට ගන්න පුළුවන් පිළිතුරු දෙකක් තියෙනවා. නේද? එක්ක මෙයා පාස් කියන එක ගන්නත් පුළුවන්, එක්ක මෙයා ෆේල් කියන එක ගන්නත් පුළුවන්. හරිද? මම ඉස්සෙල්ලා සරලව කරන්න. මේකෙදී අපි කන්ඩිෂන් එකක් හදාගමු මෙන්න මෙහෙම. මම නිකන් පොඩි කන්ඩිෂන් එකක් හදා ගන්නවා මෙහෙම. ඇවරේජ් එක 50ට වැඩි නම් මෙයා පාස් වෙන්න ඕනේ. ඇවරේජ් එක 50ට වඩා අඩුයි නම් මෙයා ෆේල් වෙන්න ඕනේ. ඔක තමයි මගේ ආගියුමන්ට් එක. හරිද? මේ ළමයාගේ ඇවරේජ් එක කවුරු හරි මෙතන ඉන්න ළමයින්ගේ ඇවරේජ් එක 50ට වඩා වැඩි නම් එයා පාස් වෙන්න ඕනේ. අඩුයි නම් එයා ෆේල් වෙන්න ඕනේ. හරි? මෙතන තමයි සමීකරණය ලියන්න ඕනේ. හරිද? සමානයි අපිට sum min max average ඒව පාවිච්චි කරන්න බෑ. සමානයි if කියන්නේ එහෙමනම් පොත්. සමානයි if වරහණක් average එකේ අගය e2 මට උත්තරයක් ඇවිල්ලත් ඉවරයි සවිතිගෙන් very good මතකයි නේද? හොඳටම හොඳයි. සමානයි if e2 විශාලයිද ආගියුමන්ට් එක තියෙන්නේ 50ට වඩා විශාලයි නම් කමා ඩබල් කොටේෂන් ඇතුලේ sorry E2 විශාලයි නම් 50ට, ඒ කියන්නේ 50ට වඩා E2 වැඩි නම් ඩබල් කොටේෂන් ඇතුලේ මෙයා පාස් කියලා print කරන්නත් නැත්නම් කමා මෙයා ඩබල් කොටේෂන් ඇතුලේ fail කියලා print කරන්නත් ඕන. බලන්න වැල්ලා. ආගියුමන්ට් එකයිනේ එක if එකෙන් ලියන්න පුළුවන්. if E2 ගේ ඇතුලේ තියෙන අගය 50ට වඩා වැඩි නම් මෙයා පාස් වෙන්න ඕනේ, නැත්නම් මෙයා fail වෙන්න ඕනේ. ඔච්චරයි ආගියුමන්ට් එක. 50ට වැඩි කියනකොට තෙනුෂ ඒ පැත්තට දැම්ම 50ට අඩුනේ. මේ 50ට E2 sorry E2 ගේ අගේ විශාලයිද 50ට කියලා අහන්නේ. E2 විශාලයි නම් 50ට වඩා වැඩි නම්නේ. 50ට වඩා වැඩි නම් E2. E2 50ට වඩා වැඩි නම් පාස් කරන්න නැත්නම් ෆේල් කරන්න. අපි එන්ටර් කරලා බලමු හරිද කියලා. ඔන්න 92 කියන පාස්. පල්ලයට ආදේශ කරලා බලමු. හරි. බලන්නකෝ මගේ ආගියුමන්ට් එකේ හැටියට ආපු ආන්සර්ස් ටික හරිද කියලා ඔන්න මම if එක සරලව මතක් කරා. හරිද? ප්‍රශ්න දිනවල ටක් ගාලා අහන්න බලන්න මොන හරි ගැටලු තියෙනවනම්. ගැටලුවක් ආවා ඩෝංගා. නෑ ගැටලු නෑනේ.
හරි මෙන්න මේ වගේ අවස්ථාවකදී අර ෆීල්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන් ලේසියෙන් ඔන්න බලන්න. ප්‍රින්සිපල් ලෙවල් අහන පාස් වෙච්ච ළමයාගේ විස්තර ටික දෙන්න රයිට් ටක් ගාලා මොකද කරන්නේ? Excel ඉගෙන ගත්තු ගුරුවරයෙක් නම් පන්තියේ ඉන්නේ ටක් ගාලා එයාට පුළුවන් data sheet එක එහෙම තෝරලා නැත්නම් ඉතින් print out එකක් අරගෙන අnder rule දීදී ගණන් කර කර යන්න ඕනේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපේ පාසල් වල ගොඩක් වෙලාවට වෙන්නේ. හරිද? මේ සාමාන්‍යයෙන් වෙන්නේ ඒක. හරි? මේ ඒක නිසා මේක හරියට දැනගෙන ඉන්න. right. දැන් ඔන්න අපිට ඕනේ මේ මෙතනින් මේ කවුරු හරි ප්‍රින්සිපල් ලෙවල් අහනවා පාස් වෙච්ච ළමයි ටිකේ විස්තර ටික මට දෙන්න. එහෙම සාමාන්‍යයෙන් දෙන්න ඕනේ. ගියා sort and filter වලට sorry. ගියා sort and filter එකට දැම්ම filter එකක් මෙතනට දාලා ඉවරලා select කරා මෙතනින් පාස් ළමයි ටික විතරක් එන්න. ඔන්න පාස් අයගේ විතරක් විස්තර. ඊට පස්සේ මේ ටික තෝරලා print out එකක් දාගත්තා නම් වැඩේ එතනින් ඉවරයි. හරිද? ඔන්න Excel වල ඔයගොල්ලන්ට කියලා දෙන්න තියෙනවට වඩා දේවල් විශේෂයෙන් filter එක ඔයගොල්ලන්ට කියලා දෙන්න නෑ මේකෙදි. නමුත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න එක වැදගත්. 10 වසරේදී නම් තියෙනවා. ඊළඟට ඉප් එකක් මම ටක් ගාලා මතක් කරා. පාඩම ඉවර කරන්න ඕන නිසා අපි ලබන සතියේ පටන් ගන්නවා ඔයගොල්ලෝගේ 3 වෙනි පාඩම. ටිකක් අමාරුයි සියලුම දෙනා සහභාගී වෙන්න. ප්‍රැක්ටිකල් උත් ටිකක් තියෙනවා. කම්පියුටර් එක නෑ කියලා සහභාගී නොවී ඉන්න එපා. අපි ආවට පස්සේ හරි දැන් Excel කරා වගේ ආවට පස්සේ හරි මම ඒක කරනවා ඔයගොල්ලන්ට නැවත. නමුත් තියරි කොටස් ටික වැදගත්. ඊළඟට මම කිව්ව විශේෂ දේ තමයි WhatsApp group අපේ කවුද මේ මෙයා මේ කොරෝනා වලට වහපු කාලේ ඉඳලා මට දෙන යෝජනාවක් තමයි WhatsApp group එක හදන්න. WhatsApp group එක හදලා තියෙන්නේ ඔයගොල්ලෝ ඇඩ් කරගන්න නම් මගේ නම්බර් එකට නෙවෙයි. හරිද? වෙන නම්බර් එකක් අපි හදලා තියෙනවා පුතේ නැනපියසට. ඒක තමයි පාවිච්චි කරන්නේ WhatsApp වලට විශේෂයෙන් මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් මගේ නම්බර් එකට කෝල් එකක් ගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? නෑ ඔයගොල්ලෝ පන්තියේ තාම මම කවුරුවත් ඇඩ් කරේ නෑ. මෙන්න මේ නම්බර් එකට. හරිද? මම එවන්නම් chat එකේ මෙන්න මේ නම්බර් එකට ඕගොල්ලොන්ගේ විස්තර කියන්නේ මෙන්න මේ මම කියන ටික එවන්න ඕන. හරි? මෙන්න නම්බර් එක ලීව් වෙන්න එපා කවුරුවත් මේක හරියට අහගෙන යන්න ලබන සතියේ පාස්කෝඩ් ඒ විස්තර මේකට එන්නේ. හොඳේ? 076 873 0130 මේ නැනපියස ඔෆිෂියල් WhatsApp නම්බර් එක. හරිද? ඔකට කෝල් නම් ගන්න එපා ඕගොල්ලෝ. ඕගොල්ලන්ට මොන හරි වාචිකව දැනගන්න තියෙනවා නම් මගේ හෑන්ඩ් ෆෝන් එකට හරි ගන්න මේක WhatsApp නම්බර් එක 076 මගේ නම්බර් එකක් තියෙනවා. ඒ වුණාට ඔයගොල්ලෝගේ group එක ඇඩ් කරගන්න මේකට එවන්න ඕනේ ඔයාගේ name එකයි ඔයාගේ නම එවන්න ඊට පස්සේ grade ඒක අනිවාර්යෙන් type කරලා එවන්න. මොකද හොයාගන්න බෑනේ. ගොඩක් ළමයි නිසා grade 9 Monday කියලා එවන්න. හරි name එකයි grade 9 Monday කියලා එවන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ කලින් ඉඳන් පන්ති නෙවෙයි ඔයගොල්ලන්ට එන්න පුළුවන් සවුන්ද කියනවා. හරිද? එතකොට සවුන්ද group එකට තමයි ඔයගොල්ලෝ ඇඩ් වෙන්නේ. grade 9 අනිත් එක තියෙන්නේ සෙනසුරාදා තියෙන්නේ 11:00ට. ඒකට නෙවෙයි ඔයාලා ඇඩ් කරගන්නේ මම grade 9 සවුන්ද online class එක. හරිද? normal message එකක් නෙවෙයි අයියෝ WhatsApp එකේ එවන්න ඔය නම්බර් එකට WhatsApp message එක. හරිද? එතකොට ටක් ගාලා ඔයගොල්ලෝ WhatsApp එකෙන් අයියෝ WhatsApp එකෙන් එවන්න normal message එවන්න එපා. WhatsApp එකෙන් එවන්න මොකද මේක හදලා දෙන්නේ WhatsApp විතරයි. අපි normal phone එක use කරන්නේ නැහැ. ඒක computer එකේ විතරයි තියෙන්නේ. WhatsApp එකෙන් විතරක් ඕකට message එක එවන්න ඔයාගේ නම grade 9 Monday කියලා එවන්න. හරිද? හදිසියවත් ඔයාලට සැටර්ඩේ වලට මාරු වෙන්න ඕන නොදී ඒක කෝල් එකක් කියලා කියන්න සෙනසුරාදා අනිත් පන්තියේ තියෙන්නේ ඔයගොල්ලෝගේ මේ පන්තියේම ආයෙ තියෙන්නේ සෙනසුරාදා 11:00 ඊළඟ පණිවිඩය තමයි ඔයගොල්ලෝගේ fees අප්‍රේල් මාසේ fees ගෙවපු නැති අය ඉන්නවනම් මේ සතිය ඇතුළත ඊළඟට මැයි මාසෙකට ඔයගොල්ලෝ ගෙවන්න ඕනේනේ 600 අප්‍රේල් ගෙවල නැතුව තාම මැයි මාසෙකට ගෙවන්න ඉන්නවනම් මේ සතියේ උදේ 9 2ත් අතර විතරයි ෆීස් ගෙවන්න පුළුවන්. උදේ 9 හවස 2 අතර විතරයි. ඒ කාලය තුල ඔයගොල්ලන්ට පුළුවනි ඇවිල්ලා ඔයගොල්ලෝ එන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ එන්න එපා. ගාලු වෙන කෙනෙක් යද්දී රෙකෝඩ් බුක් එක දීලා එවන්න අනිවා. හරිද? රෙකෝඩ් බුක් එක දීලා ෆී එක දීලා එවන්න. අප්‍රේල් වලට 600යි, මැයි වලට 600යි. ඊළඟට අප්‍රේල් වලට ඔයගොල්ලෝගේ පන්තියක් අඩුවෙන් කරුණානේ. ඒක මම මැයි මාසෙම කවර් කරනවා.
වෙලාව වැඩිපුර අරගෙන තියෙන දවසෙම පැය දවසකට පැය ගානේ කවර් කරනවා. ටිකක් වැඩිපුරත් එක්ක කරනවා. පැය 2යිනේ පැය දෙකකට මම පැය 3ක් විතර උගන්වනවා. වැඩිපුර හේතුව අපි දැන් ස්කෙච් වලට ගියාම ටිකක් වෙලාව මදි වෙයි ඔයගොල්ලොන්ට ප්‍රැක්ටිකල් කරන්න එහෙම වෙලාව ඕන නිසා. හරිද? එහෙනම් ඔන්න මම කිව්වා වගේ බැංකුවට දාන්නත් පුළුවන්. මම මේ විස්තර ඔයගොල්ලෝගේ ගෲප් එකට දාන්නම්. බැංකුවේ බැංක් account එකේ නම්බර් ඒක හරියට දෙන්න ඕනේ හින්දා ඔය ගෲප් එකට එවන්නම්. හරියටම WhatsApp එකට ඔයාගේ අද එවන්න. ඔයාගේ නමයි grade 9 Monday කියන එක එවන්න. ඊළඟට ඔයගොල්ලෝගේ යාළුවෝ කවුරු ඉන්නවනම් සමහරවිට ටෙලිෆෝන් වල ප්‍රශ්න තියෙනවා. ටෙලිෆෝන් නම්බර්ස් දීපුවා වැරදි. අපි ඒක මෙහි ලියා ගන්නකොට වැරදිලා. ඒ වගේ ගැටලු තියෙනවා. ඔයගොල්ලෝ දන්න නම්බර්ස් තියෙනවා ඉන්නවනම් පණිවිඩය දෙන්න. හරිද? ඔය නම්බර් එකට WhatsApp කරලා එවන්න කියලා. හරිද? සර් මොකක්ද සෙනසුරාදා කියලා කිව්වේ නෑ. මම කිව්වේ මේ පන්තියේම ළමයි දෙකට කඩලා තියෙන ළමයි ප්‍රමාණය වැඩි නිසා සෙනසුරාදාට යනවා. දැන් ඔයගොල්ලෝ ඇවිල්ලා සතිය දවස්වල ඉඳපු ළමයිනේ. ඔයාලා සමුදාය බදාදා ඉඳපු අය තමයි අද ක්ලාස් එකේ. සෙනසුරාදාට තිබ්බනේ 9 වසරේ පන්ති දෙකක්. ඒ ළමයිට දෙන්නේ සෙනසුරාදා. මම කිව්වේ හදිසියවත් සමුදාය එන්න බැරි වුණොත් සෙනසුරාදා ගහමාරට මේ පන්තියම නැවත කරනවා. ඒ ළමයිට. ඔයගොල්ලන්ට ඒකට ජොයින් වෙන්න පුළුවන්. එන්න බැරි වුණොත්. නිකන් ජොලියට ජොයින් වෙන්න නෙවෙයි. එන්න බැරි වුණොත් හරි පාඩමේ මොන හරි ගැටලුවක් තිබුණොත් හරි ඒකට ජොයින් වෙන්න. හරිද? එහෙනම් ඔන්න ඔය විස්තර ටික තමයි කියන්න තිබුණේ. ඊළඟ කාරණාව අර ෆීස් ගෙවද්දී හවස එන්න එපා මුදේ දෙකෙන් පස්සේ හේතුව ඔන්ලයින් ක්ලාස් යනකොට ගුරුවරු කවුරුවත් නැහැ. ඔෆිස් එක වහලා තියෙන. දෙකට වහනවා. හරිද? උදේ 9 හවස 2 වෙනකම් ඔෆිස් එක සාමාන්‍ය විදිහට ඇරලා තියෙනවා. ඇවිල්ලා බී එක ගෙවන්න පුළුවන්. හරි? අප්‍රේල් 9 ෆීස් දෙකම එකපාරට ගෙවන්න. එතකොට ඔයගොල්ලෝ දෙපාරක් ඉන්න ඕනේ නැහැ. අප්‍රේල් ගෙවල නැති අය ඉන්නවා නම් ඒකත් එක්ක ෆීස් දෙකම 600 ඔයගොල්ලොන්ට පුළුවන්. මේ සතියේ තව දැන් අර සෞන්දර්ය අඟහරුවාට වදාද සිකුරාදා වෙනකම් ওই දවස් 4 තුලදී ඇවිල්ලා B එක කම්ප්ලීට් කරා. හරිනේ? එහෙනම් ලබන සතියේ ක්ලාස් එකේදී අපි හම්බෙමු. ලබන සතිය සමහරලාට ඉස්කෝලේ තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මම හිතන්නේ තියෙන එකක් නැති වෙයි. මම ඔයගොල්ලන්ට මැසේජ් එකක් දාන්නම් 2:00 වගේ පටන් ගන්න දවසක් තිබුණොත් ඒක. ඔයගොල්ලන්ට ප්‍රශ්න නැහැ 2:00 හරිද? ප්‍රශ්නයක් අහනවා දෙව්මින සෙනසුරාදාකට ඇඩ් වෙන්න ඕනේ නම් ඔයා මැසේජ් එකේ එවද්දි ඒක දාලා එවන්න සැටර්ඩේ. හරිද? grade 9 සැටර්ඩේ එක. ඒකට මම ඔයාලා සැටර්ඩේ එකට ඇඩ් කරලා ගන්න. හරි? 2:30 කමක් නැහැ ලෝ. 2:30ට ලබන සතියේ ඉස්කෝලේ මම හිතන්නේ පටන් ගන්න නැහැ. මට ඔයගොල්ලෝ 2:30ට පටන් ගත්තොත් 4:00ට ඕනනම් වැඩිපුරක් කරන්න පුළුවන්. කොහොමද කවර් කරගන්න ඕනේ ගිය මාසේ පොඩ්ඩක් අඩු වෙන එක නිසා. ඒ ටිකත් ඔක්කොම කවර් කරනවා මම ඔන්ලයින් එකේදී. රයිට්. ඔය කාරණා ටික තමයි මතක් කරන්න දුන්නේ. පළවෙනි එක WhatsApp එකට වාගේ විස්තරේ එවන්න. හරිද? දෙවෙනි එක WhatsApp එකට එවනකොට විස්තරේ නමයි grade 9 Monday කියලා එවන්න. සෙනසුරාදාට මාරු වෙන කවුරුර ඉන්නවා මම හිතන්නේ සෙනසුරාදාට මාරු වෙනවා නම් ඔයා Saturday කියලා එවන්න. හරිද? දෙවෙනි කාරණාව ෆීස් ගෙවන්න ඕගොල්ලෝ ඉන්න ඕනේ. අප්‍රේල් 9 ෆීස් දෙකම එකපාර ගෙවන්න පුළුවන්. මේ සතියේ උදේ 9ක් හවස 2ක් අතර ඇවිල්ලා B එක ගෙවන්න. ඔයා එන්න ඕනේ නෑ රෙකෝඩ් බුක් එක එවන්න. කාගේ හරි අතේ. හරිද? අංක බලා ගන්න ඕනේ. මේ වගේ දේවල් නිසා රෙකෝඩ් බුක් එක එවන්න. හරි? ඔන්න ඔය කාරණා ටික. ඊළඟට ලබන සතියේ 2:00 පටන් ගන්නවද කියන එක මම ගෲප් එකට ඔයගොල්ලෝගේ මැසේජ් එකක් දානවා. ඊළඟට තව අමතර දේවල් මොන හරි ඕනේ නම් ඔයගොල්ලෝ කියන්න මම අර වීඩියෝස් දාන ඔයගොල්ලෝ දන්නවනේ මගේ channel එකේ. ඒකට තව අලුතෙන් වීඩියෝස් දාලා තියෙනවා. ඒවත් බලන්න. පරණ පන්ති වලට සහභාගී වෙන්න බැරි මොන හරි ගැටලු තිබ්බනම් ඔක්කොම පරණ පන්ති ටික YouTube එකේ තියෙනවා. අලුත් පන්ති තාම YouTube එකට දානවද කියලා තීරණය කළා නැහැ දැනට. අපි ඒක බලමු ඉදිරි සතිවලදී. එහෙම දානවා නම් ඔයගොල්ලෝගේ රික්වෙස්ට් එක අනුව බලමු අපි ඒක. හරිද? එහෙනම් ලබන සතියේ ක්ලාස් එකේදී හම්බෙමු. එතකන් හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න. කලින්ට වඩා ගොඩක් පරිස්සමෙන් ඉන්න. හේතුව දැන් වැඩේ ටිකක් භයානක තත්ත්වයකට හැරීගෙන ඉන්නේ. ගොඩක් පරිස්සමෙන් ඉන්න. අපි ලබන සතියේ ක්ලාස් එකේදී හම්බෙමු. ඊළඟට දැන් අපි දන්නේ ඔයගොල්ලන්ට කොච්චර කල් ගෙදර ඉන්න වේද, ගෙදර ඉඳන් ඉගෙන ගන්න වේද කියලා. self study වලට හුරු වෙන්න. සර්වුත් එහෙම ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙන්නේ. තනියම කරලා. හරිද? එක විෂයක අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් සිංහල ගණන් හැම දෙයකම. මේ විෂයන් වලට ඔයගොල්ලන්ට දැන් ඉන්ටර්නෙට් හම්බ වෙනවා අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න එපා. ඔයගොල්ලෝගේ මේ ඉස්කෝලේ වැඩවලට භාවිතා කරන්න පුළුවන් හැම විෂයකටම. ඒවට උපරිම පාවිච්චි කරන්න. උපරිම කියන්නේ අධ්‍යාපන කටයුතු වලට උපරිම පාවිච්චි කරලා හොඳට ඉගෙන ගන්න. නැත්නම් ඔයගොල්ලෝට දැන් 9 වසරේ ඉවරලා ඊළඟට එන අවුරුද්ද 10 වසරේ. ලොකු ටාගට් එකකට යන්නේ ඔයගොල්ලෝ. ඒ නිසා ඒවට සූදානම් වෙන්න. Excel එහෙම වැඩිපුර කරාට කමක් නැහැ. 10 වසර සම්පූර්ණ පාඩමක් තියෙනවා 6 වෙනි පාඩම.
සම්පූර්ණයෙන්ම ටිකක් අමාරු විදිහට Excel තියෙනවා. හරිද? ඔයගොල්ලෝ ඉත් එක එහෙම දන්න නිසා ලොකුවට අමාරු නෑ. හරිද? right යසිනුගේ මේ පොත් කවරේ බලන්නම්. ඔන්න කවුරු හරි ආනවා මගේ YouTube channel එක මොකක්ද කියලා. තාම ඉන්නව නේද දන්නේ නැති අය. අර YouTube channel එක ගොඩක් අය දන්නවා. ඒක නිසා මම ඒක නැවත නැවත කිව්වේ නැහැ. ඔයගොල්ලොන්ට පුළුවනි මොන හරි අත්‍යවශ්‍ය මේ කියන්නේ මම මේ ඔයගොල්ලෝ දන්නවා මේ අධ්‍යාපනයට සම්බන්ධ සහ ඔය ඔයගොල්ලෝගේ ඔපරේටින් සිස්ටම් software වලට සම්බන්ධ ගැටලු තමයි ගොඩක් වෙලාවට මගේ channel එකේ මම කතා කරන්නේ. ඒක මේ හොයාගන්න ලේසි අමාරු නෑ. මේ මම ලින්ක් එක දාන්නම් තාම ඔය අහන අය ඉන්න නිසා මේ හයිඩ් ඊළඟට ඉතින් ඔයගොල්ලෝ මට මේ සපෝට් එකක් දෙන්න මගේ YouTube channel එක මේ ඔයගොල්ලෝගේ යාළුවෝ අතරට share කරන්න මේ share කරලා ඒගොල්ලොන්ට ඉගෙන අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න මේ share කරන්න හරිද මම එවන්නම් link එක මෙන්න link එක මේ YouTube channel එකේ මේකේ තියෙනවා ඔය පරණ class ටිකත් ඔයගොල්ලෝගේ ගොඩක් වෙලාවට ඔයගොල්ලොන්ට මේක වැදගත් වෙයි පරණ පන්ති ටික සහභාගී වෙන්න බැරි වෙච්ච අය ඉන්නවනම් ඔන්න මම everyone link එක ගෙව්වා ඔය link එකෙන් පුළුවන් ඔයගොල්ලන්ට හොයාගන්න. හරිද ඔන්න everyone මම දැම්මා. YouTube channel එක අසිත්ගෙත් තියෙනවා මම බලන්නයි අසිත්. හරිද? right ඔන්න මේ ඔයගොල්ලන්ට මම අවශ්‍ය දේවල් ටික ඔක්කොම දුන්නා. ඔයගොල්ලෝ මට අවශ්‍ය දේවල් එවන්න මේ ටෙලිෆෝන් නම්බර් එකෙන් ඔයාගේ පාවිච්චි කරන WhatsApp නම්බර් එකෙන් ඔයගොල්ලෝගේ මැසේජ් එක දාන්න මට අවශ්‍යයි ඔයාගේ නම සහ නම ඕනේ ඊළඟට ඔයාලගේ එන ක්ලාස් එක සවුන්දා grade 9 කියන එක සටහන් කරලා එවන්න. හරි නේද? ලබන සති ක්ලාස් එකේදී හම්බෙමු සියලුම දෙනා පරිස්සමෙන් ඉන්න. ගොඩක් පරිස්සමෙන් ඉන්න හැමෝම. එහෙනම් සර් ලීව් වෙනවා ක්ලාස් එකෙන්. බුදු සරණයි හැමෝටම. good evening. good evening. channel එකේ තියෙන වීඩියෝස් හොඳයි නම් share කරන්න ඒ වගේම ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. right. right. මුලින්ම ඔයගොල්ලෝ මම මේ වීඩියෝ එක පහළ දීලා තියෙන link